ජීවත් වන්නට ශ්‍රී ලාංකිකයින් හුරු කරන අන්ලිමිටඩ් සතුටා. ඔබට ඇත්ත සීමිත කාලයක් වෙනත් කෙනෙකුගේ ජීවිතයක් හසුරුවමින් එය අපතේ නොහරින්න. සීමිත කාලේ තමන්ව කියවගන්න, තමන්ව හසුරවන්න. එවිට අනිත් අය, ලෝකය, මේ විශ්වයම හසුරවන්න ඔබට පුළුවන්කම ලැබේවි. සුරේෂ් අයිබෝවන්. අයිබෝවන් කසුනි. සතුට කියලා දෙන, ජීවිතය කියලා දෙන පැය එකහමාර ආරම්භ කරන්න තමයි සූදානම් වන්නේ. අද රාත්‍රී 9 වනතුරු FM 95.94.8ට ඔබටත් එන්න පුළුවන්. අපි බොහොම සුහද සිතින් ආරාධනා කරනවා අපි වහන ඔබට දිගටම අපි වහගෙන ඉන්න කියලා. වෙනද විදිහටම අදත් අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ප්‍රියනාත් ජයසූරිය මහත්මයාවත්. ඔබටත් අයිබෝවන්. අයිබෝවන්. සුරේෂ්, පහුගිය කාලයේදී අපි දැන් අවුරුදු ගණනාවක් තිස්සේ අන්ලිමිටඩ් සතුට හරහා බොහෝ දෑ පිළිබඳව කතා කරගෙන ආවනේ. ඒ ජීවිතය ගැන. ජීවිතයේ සතුට හොයාගන්නේ කොහොමද කියලා තමයි මේ විවිධ මාතෘකා ඔස්සේ, විවිධ කාරණා ඔස්සේ අපේ හිතවතුන් සමගින් සාකච්ඡා කරන්නේ. එතනදී ගිය සතියේ පහුගිය සතියේ අපේ ප්‍රියනාත් ජයසූරිය මහත්මයා කියපු දේවල් එක්ක අපිට හොඳ ප්‍රතිචාර තිබ්බා. අපිට අදහස් පළ කරා අපේ හිතවතුන්, ඒ වගේම ප්‍රශ්න කිහිපයකුත් යොමු කරා. ඒවටත් අද ඉඩ ප්‍රස්තාව අපි ලබා දෙන්න සූදානම්. ඉතින් මේ වැඩසටහන පටන් ගන්න මොහොතේම අපිට පුළුවන් ඔබට අපේ වයිබර් දුරකථන අංකය වගේම අපේ වෙනදා මතක් කරන දුරකථන අංකය මතක් කරන්න 0112 55 33 63 සහ 0711 95 95 95. ඉතින් මේ කියන මාර්ග ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වුණ අපේ හිතවතුන්ගේ ගොඩ දෙනෙක්ගේ අදහස වෙලා තියෙන්නේ ප්‍රේනාත් ජයසූරිය මහත්මයා මේ අපි ගිය සතියේ කතාබහට ලක් කරන්න යෙදුන මේ මනස සම්බන්ධව තව ටිකක් විවරණයක් අවශ්‍යයි. එහෙම නැත්නම් පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි කියලා තියෙනවා. තේරුම් නැති ස්වභාවයක්. මනස මා සතුව නම් තිබෙන්නේ එය පොදු බවට පත් වෙන්නේ කොහොමද? මගේ ළඟ තියෙන මනස පොදු වෙන්න විදිහක් තියෙනවද? තියෙනවා නම් ඒ කොහොමද? ඇත්තටම මේ ප්‍රශ්නේ අපි උත්තර දෙනකොට මනසට කලින් අපි බලමු දැන් මනසත් එක්ක තියෙන අපේ ශරීරය ගත්තත් අපි දකින ඕනෑම දෙයක් ගත්තත් මේකේ අපි කියනවා දැන් මේක බෞද්ධ දර්ශනය කියන ශූන්‍යතාවය. emptiness කියලා. දැන් මේකම හින්දු දර්ශනය කියනවා fullness කියලා. ඒ කියන්නේ සම්පූර්ණත්වය කියලා. දැන් මේ මොකද්ද මේ ශූන්‍යතාවය කියන්නේ කියලා ගත්තොත් ශූන්‍යතාවය කියන්නේ ඇත්තටම කිසි දෙයක් නැහැ කියන එක නෙවෙයි. දැන් අපි මලක් ගත්තොත් එහෙම මල අංග සම්පූර්ණයි. කියන්නේ මලේ තියෙනවා ඔබ ගත්තොත් එහෙම මලේ තියෙනවා ජලය. පොළොවෙන් ගන්න ජලය. පොළොවෙන් ගන්න පොහොර. පොළොවෙන් ගන්න පස. සූර්යාගේ ඉරෙලිය. සූර්යඑළිය. ආලෝකය. ඒත් එක්ක මෙතන තියෙනවා වායුව. වාතය. අවකාශයේ තියෙන අවකාශය. එතන ඉන්න ඔබ. ඒ කියන්නේ ඔබ මලට වතුර දානවා නම් ඔබ මල ඉඳෙව්වා නම් ඒ ඔබ ඉන්නවා. මලේ බීජය දෙනවා. තර මේ මල අංග සම්පූර්ණයි. හැබැයි මේක එක දෙයක් මෙතන අඩුයි. එක දෙයක් නෑ. ඒ දේ තමයි, ඒ නැති දේ තමයි මලට නෑ ස්වාධීන පිහිටීමක්. ඒ කියන්නේ අපි කියනවා ඒකට මේ independent existence. ඒ කියන්නේ separate existence. ඒ මල තුල ස්වාධීන පිහිටීමක් නෑ. මල ඇති වෙන්නේ මේ සියලු දේ එකතු වුණොත් පමණයි. දැන් ඉරුවෙලිය නැත්තම් මල නෑ. ජලය නැත්තම් මල නෑ. පස නැත්තම් නෑ. පස නැත්තම් මල නෑ. වායුව නැත්තම් මල නෑ. පොහොර නැත්තම් මල නෑ. ඔබ නැත්තම් සමාන. මම හිටෙව්වේ නැත්තම් නෑ. මල නෑ. එතකොට මේ සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ එක අතකින් සම්පූර්ණයි. අනිත් අතින් හිස් වෙන්නේ මොකද්ද? මේ සම්පූර්ණ ස්වාධීන පැවැත්මක් නැති නිසා. දැන් ඒ වගේම තමයි අපිත්. පුද්ගලයෙක් ගත්තොත් ඔබ ගත්තොත් එහෙම නසුරේෂරි කසුනාරි ගත්තොත් එහෙම ඔබේ මේක මුතුන් මිත්තෝ පරම්පරාව. පරම්පරාව නැත්තම් ඔබේ පියා හරි මව හරි
මේ ලෝකෙට බිහි වෙන්නේ නැහැ නේ. මවගේ මව ඉන්නවා, මවගේ පියා ඉන්නවා, ඒ පියාගේ මව ඉන්නවා, පියා ඉන්නවා. ඊට පස්සේ ඔබේ පියාගේ පියා ඉන්නවා, පියාගේ මව ඉන්නවා, ඔවුන්ගේ මව පියා ඉන්නවා. ඔවුන් නැත්තම් දැන් ඔබ නෑ, ඔබේ පියා හා මව නැත්තම්. ඒ ඔබේ පියා හා මව නෑ, ඔවුන්ගේ දෙමාපියන් නැත්තම්. ඒ වගේම තමයි ඔබ ආද නෑ, ආහාර නැත්තම්. දැන් ඔබ සම්පූර්ණ ආහාර මතනේ අපි නදාපොත් ඔබ ආද නෑ, ජලය නැත්තම්, වතුර නැත්තම්. ඔබ ආද නෑ, වායුව නැත්තම්. ඔබ ආද නෑ, ඉරේලිය නැත්තම්. ඔබ ආද නෑ, සමහරවිට ඔබේ වටපිටාවේ ඉන්න යාළු මිත්‍ර වෙන්න පුළුවන්, නේද වෙන්න පුළුවන්, ගුරුවරු වෙන්න පුළුවන්, අය නැත්තම්. ඒතර ඔබ කාටකින් සර්ව සම්පූර්ණ විශ්වයේ සම්පූර්ණත්වයක් දීලා තියෙනවා. හැබැයි අනිත් පැත්තෙන් ඒකම හිස් empty කියන්නේ ශූන්‍යතාවයක් වෙන්නේ ඔබට තනි පැවැත්මක් නැහැ, ස්වාධීන පැවැත්මක් නැහැ. අපි හිතුවට අපි මම තනියෙන් ඉන්නවා කියලා කිව්වට ඒක ඔබ ස්වාධීන පැවැත්මක් කිසිසේත් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ස්වාධීනත්වයක් ඇති කරගන්න බෑ. නෑ, ඔබට ස්වාධීන පැවැත්මක් ඇති කරගන්න නම් ඔබ ඔක්සිජන් නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් වතුර නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඔබේ මව හෝ පියා නැතුව ඔබ මේ ලෝකෙට බිහි වෙන්න ඕනේ. ඒතර මේ පස නැතුව ඔබ ජීවත් වෙන්න ඕනේ. එළිය නැතුව ඉන්න ඕනේ. ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතර ඔබට කිසිසේත් ස්වාධීන වෙන්න බෑ. ඒක තමයි අපි කියන්නේ හිස් බව, emptiness කියලා. ඒතර ඒකෙදී ඔබට තේරෙනවා ඇති දැන් ඔබට පැවැත්මක් නැත්තම්, ඔබට ස්වාධීන පැවැත්මක් නැත්නම් ඔබේ මනසට ස්වාධීන පැවැත්මක් තිබීමට කිසිම විදියක් නැහැ. කියාවක් නැහැ. මොකද ඔබ ස්වාධීන පැවැත්මක් නැහැ. ඔබ යන්නේත් ශූන්‍යතාවය මත. ඒ කියන්නේ ශූන්‍යයි ඔබත්. ඔබේ මනසත් ඒ තුලින්ම ඇති වෙන දෙයක් නේ. ඔව්. ඒතර අපි සම්පූර්ණ අපි මේ තනිකර වෙනම පැවැත්මක් තියෙනවා කියලා හිතන ශරීරයටත් වෙනම පැවැත්මක් නැත්තම් ඔබේ මනසටත් එහෙම වෙනම පැවැත්මක් තිබීමට කිසිසේත් හැකියාවක් නැහැ. ඒ කියන්නේ මේ මනසත් විශ්වයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන මේ දේවල්. ඒ කියන්නේ මට මගේ තියෙන ශරීරය සම්බන්ධ නැහැ වගේම මනසට තනියෙන් තීන්දුව අරගෙන වැඩ කටයුතු කරගෙන යන්න බෑ. ඔව්, ඒ කියන්නේ දැන් ශරීරයටත් අපි හිතුවට තනියම තීරණ ගන්න බෑ. මොකද මේ සියලු දේ සම්පූර්ණ නැත්තම් අපේ ජීවිතේ තියෙන්නේ නැහනේ. ඒ වගේම තමයි මනස කියන එක ඊටත් වඩා ගොඩක් පැතිරලා තියෙන්නේ. මොකද ඒකට හේතුව තමයි මම මේකට කලිනුත් කිව්වා අපේ මූලික සිද්ධ කියන මූලික පැවැත්ම ඇති වෙලා තියෙන්නේ කැමැත්ත මත. ඒ කියන්නේ ඩිසයර් කියන එක මත. ඒ කැමැති මත තව කැමැති ඇති වෙනවා. අකමැති දේවල් කැමැත්ත මත තමයි අකමැති දේවල් ඇති වෙන්නේ. ඒ කියන්නේ ඔබ යම් දෙයකට කැමැති වුණොත් එතනම තමයි අකමැත්ත තියෙන්නේ. අපි හිතනවා මම මෙයාට කැමතියි. අපි හිතනවා මම කසුනිට කැමතියි. තව කෙනෙකුට කැමති නැහැ. එහෙම නැත්නම් මම සුරේෂ්ට කැමතියි. කසුන්ට කැමති නැහැ. හැබැයි සුරේෂ්ට තියෙන කැමැත්ත මතම තමයි අකමැත්ත ඇති වෙන්නේ. වෙන දැනක නෙමෙයි ඒක තියෙන්නේ. දැන් සුරේෂ්ට තියෙන කැමැත්ත මතම මම සුරේෂ් ලෙඩ වෙනවට කැමති නැහැ. ඒතරේ අකමැත්ත තියෙන්නේ එතනමයි. ඒ සුරේෂ්ට තියෙන කැමැත්ත මතම තමයි මං දැන් කසුනි සුරේෂ්ට බනිනවට මං කැමති නැහැ. මම හිතන්නේ ඒක තියෙන්නේ කසුනිකාව කියලා නෑ. ඒ කසුනිට ඇති අකමැත්ත තියෙන්නේ සුරේෂ්කාවමයි. ඒ සුරේෂ්ට ඇති කැමැත්ත මතම තමයි අනිත් අකමැත්තත් බිහි වෙන්නේ. ඒතර මේ කැමැත්ත අකමැත්ත මත මේක බිහි වෙනකොට කැමැත්ත අකමැත්ත මත අපි මේ සංසාරේ ඉදිරියට යන්නේ. මේ ඉදිරියට යනකොට ඒ මත ඇති වෙන බොහෝ දේවල් තියෙනවා. ඒ මත බය හෝ සැකය ඒ වගේ දේවල් ගොඩක් දේවල් ඇති වෙනවා. හැබැයි මේ හැම දෙයකදීම අපි එකිනෙකාට සම්බන්ධ වෙනවා විශ්වයේ. එකිනෙකාට සම්බන්ධ වෙන්නේ මේ අර අපේ මුල මම කිව්වා වගේ එකයි. මුල පැවතෙන්නේ එක ඩිසයර් කියන්නේ කැමැත්ත අකමැත්ත මත. ඒ කැමැත්ත අකමැත්ත ඇති වෙන්නේ මම කියන සංකල්පය අපතුල ඇතිවීම නිසා. ඒතර මේ සංකල්පය පොදුයි. දැන් මම කියන සංකල්පයේ පොදුයිද මේ පෞද්ගලිකයිද? මම සුරේෂ් හිතනවා සුරේෂ් කියන්නේ තනිය කියන පුද්ගලයා. කසුනිත් හිතන්නේ කසුනි කියන්නේ මම කියන වෙනයි. ඒ හැබැයි සංකල්පය පොදුයි. අපි හිතුවට මේක ස්වාධීන මම ස්වාධීනයි කියලා. ඒතර අනිත් කෙනාත් හිතනවා මම ස්වාධීනයි කියලා. හැබැයි සංකල්පය වශයෙන් ගත්තා මේක පොදු සංකල්පයක්. ඒතර ඩිසයර් කියන කැමැත්ත අකමැත්ත කියන්නේ පොදු සංකල්පයක්. එහෙනම් ඒ මත ඇතිවන සිතුවිලි ඒ මත ඇතිවන යම් කිසි ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවයේ පොදු ධර්මතාවයක් වෙනවා.
හොඳයි දැන් එත කසුනි නෑ ඕකටම මට හිතෙනවා මානසික ආතතියත් ඕකටම ඈඳලා ගන්න පුළුවන්ද කියලා. දැන් මනස පොදුයි නම් ප්‍රියනා ජයසූරිය මහත්මයා අපි ගමුකෝ මානසික ආතතිය. දැන් බොහෝ දෙනෙක් කියනවා මට මෙන්න මේ සිදුවීම නිසා මානසික ආතතියක් තියෙනවා. මට මෙන්න මේ අය නිසා මට මානසික ආතතියක් ඇති වෙලා තියෙනවා. ඔබම මට මතකයි දවසක කිව්වා එහෙම වෙන කෙනෙක් නිසා වෙන සිදුවීමක් නිසා Tamanට මානසික ආතතියක් ඇති වෙන්න විදියක් නැහැ. ඒක Taman නිසාමයි වෙන්න ඕනේ කියලා. එහෙනම් එතකොට අර පොදුයි කියන කාරණාවත් එක්ක ගැටෙනව නේද? පොදුයි නම් එහෙනම් එයාලටත් ඒක අයිති වෙන්න ඕනේ නෑ. මම කියන්නේ ඒකේ මුල තියෙන්නේ තමාතේ වුණාට මම හිතනවා මම ඊට කලිනුත් කියලා තියෙන දෙයක් තමයි මේ මානසික ආතතිය කියන එකත් දැන් අපි හිතමු මෙතන කසුනේ සහ සුරේෂ් දෙන්නම තදබල ආතතියකින් පෙළෙනවා නම් මගේ මනස තුරල නම් මටත් ඒ ආතතිය එන්න පුළුවන්. ඒක මොකද ඒ විශ්වයේ මේ මනස කියන එක කොටු ගහලා වෙන් කළ නැති හින්දා. ඒක ඔබේ තියෙන ශක්තිය ඔබේ තියෙන කියන්නේ එනර්ජි එක ධනාත්මක හෝ ඍණාත්මක හෝ හොඳ නරක වෙන්න පුළුවන්. නරක අනිතයටත් බලපානවා. මේකෙදී ඊටම වැදගත් වෙන දෙයක් තමයි දැන් මේක කොහොමද අපි පාලනය කරගන්නේ? ඒ කියන්නේ මේක කොහොමද අපි මෙතනින් එළියට යන්නේ කියන එක. ඒතර මේ ආතතියෙන් එළියට යන එකේ ඇති ද මානසික ආතතිය කොහෙද තියෙන්නේ? ඔබ කිව්වේ මොකද්ද? මම කිව්වේ මොන ආතතියද? මානසික ආතතිය. මානසික. ඒතර මානසික කියන්නේ මොකද්ද? මනස. මනස. ඒතර ආතතිය තියෙන්නේ කොතනද? මනස කියන එක පැහැදිලිනේ. ඒතර එහෙමනම් මේක පටන් ගැනීම තියෙන්නේ මනසේ. හරි. ඒතර මනස පටන් ගැනීම තියෙනවා නම් අපි මොනා කරත් දැන් අපි කතරගම යන්න ඕන නම් අපිට පාරවල් ගොඩකින් යන්න පුළුවන්. හැබැයි ඒ පාරවල් සමහර ඒවා ගොඩාක් ඈතින් යන්න පුළුවන්. සමහර ඒවා ළඟින් යන්න පුළුවන්. ඒකට මේකේදී ඒ වගේ මේ මනස කියන එක තමයි හදන්න ඕනේ. හැබැයි මේ මනස කියන එක හැදීමේදී ඒක ඒ මනස කියන එක හදන්න තියෙන ප්‍රධානම ආයුධය තමයි භාවනාව කියන එක. හැබැයි ඒකෙදී ඒ භාවනාව කිරීමට අවශ්‍ය දැන් අර සමා වෙන ප්‍රේනාත් මහත්මයා දැන් මනස පොදුයි නම් මනසට වෙන දේවල් කියන්නේ අනිත් දේවලුත් ඕනේ නම් මනස පොදුයි කියන්නේ අනිත් දේවල් සම්බන්ධයිනේ. එතකොට තමන්ට විතරක් පුළුවන්ද මනස සකස ගන්න? ඔබ ඔය කියන විදිහට භාවනා ක්‍රම හෝ ඔබ කියන ඒ ව්‍යායාම පාවිච්චි කළා හෝ පොදුයි නම් ඒ කාරණාත් එතකොට එතනට ඈඳ ගන්න වෙනවනේ. ඔව් ඒක තමයි. ඒක පොදු වීමේදී ඒක අපිට ඒ කියන්නේ දැන් මනස සකස් කර ගැනීම කියන එකට යම් යම් බාධා එල්ල වෙන්නේ පොදුතාවයේ නිසා. දැන් මේක හැබැයි අවසාන වශයෙන් ගත්තොත් එහෙම මේ මනස කියන එක පිළිබඳ අපි බලන්න ඕන එක අවබෝධ කර ගැනීම තුලින් අවබෝධ කරගත්තොත් එහෙම අපිට තේරෙනවා මේ කොතන තියෙන්නේ කියන එක. ඉතින් ඒ අවබෝධය තුලින් ඒ කියන්නේ මේකදී කරන්න ඕනේ අපි ඒක අවබෝධ කර ගැනීම. ඒතර මනස අපි පාලනය කරගන්නවා කියන එකකට වඩා ඒක වැදගත් තියෙන අවබෝධ කර ගැනීම. ඉතින් ඒ අවබෝධ කර ගැනීම තුලින් අපිට පේනවා මොකක්ද මේක කියලා. ඒකෙදී අපි දකින්න දේ නෙවෙයි. දැන් මම කිව්වා දැන් ශරීරය ගැන සුරේෂ් කව අපි හිතුවට මේක එහෙම නෙවෙයි නේද කියලා අහුවානේ. ඒ වගේ දැන් ශරීරය කිව්වොත් අපිට එකපාර පේන්නේ මේක මගේ මම සුරේෂ්. මම ඉන්නේ තනියම. මම තමයි මගේ වැඩ කරගන්නේ. ඒ නිසා මම ස්වාධීන. හැබැයි ඒක මේවා මගේ වගේ හැංගීම. ඒකට හැබැයි ඒක ස්වාධීන නෑ කියලා පැහැදිලිවම අපි ශූන්‍යතාවය ගැන හිතුවොත් ඒක ස්වාධීන නෑ කියලා තේරෙනවා. ඒත් එක්කම ඒ වගේම තමයි මනසත්. ඒ මනස පිළිබඳ අපි අවබෝධ කරගන්න තරමට තමයි මේක තේරෙන්නේ මේ කොහොමද මේ මනස ක්‍රියාත්මක වෙන නිසා මේ මනස අනිත්‍යයත් එක්ක කියන්නේ මේ විශ්වය තියෙන සම්බන්ධය මොකක්ද කියලා. ඒතර විශ්වයේ තියෙන සම්බන්ධයත් එක්ක ගත්තොත් එහෙම දැන් මේක අර මා තුල අවබෝධය ලබා ගැනීම සඳහා මට ඒ කියන්නේ මම කියන දේ ඒ කියන්නේ අපේ ඒකට අපි කියන high consciousness කියලා. ඒ කියන්නේ උඩින් තියෙන අපේ තියෙන මනසේ උසස් තත්වයේ පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඒ තුලින් අර තියෙන සම්බන්ධතාවය කියන එක අපිට ධනාත්මකව ඒ කියන්නේ ඒක ඒ සම්බන්ධතාවයේ අපි හොඳින් තෝරා බේරා ගත්තට පස්සේ අපිට පුළුවන් ඒක යම්කිසි ක්‍රමවත් විදිහකට අවබෝධයක් තුලින් ගොඩනගා ගන්න. මනස හදා ගන්න කියලා.
හොඳයි අපි ගීතමය විරාමයකටත් යන්න ඕනේ මේ සුරේෂ් බොහොම සුන්දර ගීතයක් තෝරගත්ත මේ අතරවාරේ ඊට පස්සේ අපිට පුළුවන් තවත් ප්‍රශ්න යොමු කරන්න. ඔබටත් ඇති යම්කිසි අදහස් ගැටලු මේ හැමදේම අපිට ඉදිරිපත් කරන්න. 0711 95 95 95 සහ 01125533 මෙවරු ගායනයකට පුංචි බාධාවක් කරන්න සිද්ධ වුණා නම් ඒට සමා වෙන්න කියලාත් ඔබට කියනවා. නමුත් අපි උත්සාහ කරනවා නේද මේ වගේ පුංචි රසයකුත් ඔබට සමීප කරන්න. ඒ අතරේ මේ සුරේෂ් දැන් කිව්වනේ මානසික ආතතිය නැති කරන්න භාවනාවෙන් පුළුවන්. හැබැයි මේ කොහොමද මේ භාවනාව කරන්නේ? භාවනාව ලේසි නෑ නේද? ඔව් භාවනාව කියන එක ලේසි දෙයක් නෙමෙයි. අපි මෙහෙම කිව්වට භාවනා කරන්න හොඳයි භාවනා කරන එක. ඒකට වෙලාවක් යොදව ගන්නකොට ඒක ලේසි වැඩක් නෙමෙයි. භාවනාවමද කරන්න පුළුවන්. ඒ ඇරෙන්න වෙන ක්‍රම නැද්ද ප්‍රේනාත් ජයසූරිය මහත්මයා? ඔව් ඇත්තටම ඒකට උත්තරේ වෙන්නේ දැන් මේක අවසාන වශයෙන් ගත්තොත් එහෙම මම කිව්වේ අර කතරගමට නම් අපි යන්නේ මේ නොයෙකුත් මාර්ග තියෙනවා. මාර්ග තියෙනවා. ඒකට අපි ගන්න මොන මාර්ගයද කියලා තේර ගන්න ඕනේ. හැබැයි ඒ යෑමේදී අපිට ඕනේ හොඳ වාහනයක් ඕනි. නේ? ඒකට ඉන්ධන ඕනි. රියදුරක් ඕනේ. රියදුරක් ඕනේ. ඒතර හොඳ පාරක් තියෙන්න ඕනේ ඒකට. ඒ වගේ මේකේ පදනම හදා ගන්න අපිට යම් යම් දේවල් කරන්න පුළුවන්. ඒකෙන් කියන්නේ ඔබ භාවනාවට පිවිසෙන්න කලින් දැන් සමහරු කියනවානේ භාවනාව කියන එක අමාරුයි. මේක කොහොමද කරන්න කියන එක. දැන් ඒකෙදී මම ඔබට කියන්නම් මේක බොහොම අපේ සිත තුළ පවතින මානසික ආතතිය. මානසික ආතතිය කියන එක ඒ කියන්නේ අපේ මානසික ආතතිය ප්‍රධාන දෙයක් තමයි බය කියන එක මනසේ ඇති වෙන. දැන් මේක අපිට පිටින් පේන්නේ නැහැ. මම ඔබ කියන්න පුළුවන් මම නම් පොඩ්ඩක්වත් බය නැහැ. මම කාටවත් බය නැහැ කියලා. නමුත් ඔබට මේ අවස්ථාවකට මුහුණ දෙන්න සිදු වුණොත් ඔබ එකපාරම කැලේ යනකොට කොටියෙක් දැක්කොත් එහෙම නැත්නම් ඉස්සරහට ලොකු සර්පෙක් අනිවාර්යෙන් බය වෙනවනේ. ප්‍රපාතයක් දැක්කොත් ඒ වෙලාවේ තමයි ඔබට මේ බය කියන එක දැනෙන්නේ. ඒ නිසා ඒක මනස ඇතුලේ තියෙන දෙයක්. වහම ගැඹුරු තැනක තියෙන දෙයක්. ඒ කැමැත්ත අකමැත්ත මත පළවෙනියෙන්ම එන හැඟීම තමයි බය කියන එක. ඒක නැතිවීමේ බය. කියන්නේ තමා පිළිබඳ තමයි ඉස්සලම් බය ඉන්නේ. මම කියන එකේ පිළිබඳ කියන මට මොකද්ද වෙන්නේ කියන එක අපි සමහරවිට කියන්න පුළුවන් නෑ මම නම් බය නෑ මට බය මගේ මේ ළමයි බිරිඳ ගැන ළමයි. නමුත් ඒකේ මුල තියෙන්නේ තමා ගැනමයි. ඒ බය කියන එකේ ඒ තමා ගැන ඇති බය නිසා තමයි ළමයා ගැන බය ඇති වෙන්නේ. එහෙම නැත්නම් බිරිඳ ගැන බය ඇති වෙන්නේ. එහෙම නැත්නම් ස්වාමියා ගැන බය ඇති වෙන්නේ. නැත්නම් පෙම්වතා පෙම්වතිය ගැන බය ඇති වෙන්නේ. ඒ බයේ මූලික දේ තියෙන්නේ තමාමයි. ඒ කියන්නේ මට අහිමි වෙයි. මට තියෙන බය. මං ගැන තියෙන බය. එහෙම නැතෝ මේ හැබැයි කියන්නේ මට නම් ඕන එකක් වුණාවේ මට බය බිරිඳ ගැන මට නම් මොන වුණත් කමන්නේ. එහෙමනේ. මට බය බිරිඳ ගැන කියන එක තුලම කාගේද බිරිඳ වෙන්නේ? මගේ බිරිඳ. ඒතර මට බය බිරිඳ ගැන කියන එක තුලම තමා ගැන තමයි බය. මගේ බිරිඳ. මගේ බිරිඳ නිසාද මට අහිමි වෙයිද? එහෙම නැත්නම් මගේ බිරිඳට මන් නිසා කරදරයක් වේද? ප්‍රශ්නයක් වේද? ඒ වගේ එතකොට තමා ගැන තමයි බය ඉස්සෙල්ලා ඇති වෙන්නේ. ඉතින් මේකෙදී දැන් මම කසුනේ ඇහුවානේ මොනවාද වෙන ක්‍රම තියෙනවා. මේකෙදී අර අපේ පදනම කියන එක කියන්නේ දැන් මේ භාවනාවේදීත් පදනම කියන එක තාමත් වැදගත් වෙනවා. ඒ කියන්නේ මේ දැන් අපි ගියේ කර අතිවාරම මේ පදනම ගැනීමේදී මේ මානසික ආතතියට හේතු වන අපේ චර්යාවේ පැවතුම් තියෙනවා. දැන් මේකට ඔබ සමහරවිට පිළිගන්නේ නැති වෙයි. මේ මානසික හේතුවට මානසික ආතතියට හේතු වන ප්‍රධාන දෙයක් තමයි අපේ ආහාර රටාව. ඒ ආහාර රටාවෙත් විශේෂයෙන්ම මේ මස් මාළු කිරි බිත්තර වගේ දෙයක් මේකට බලපානවා. ඒ නිසා ඔබට එක දෙයක් එක මේ ක්‍රමයක් කියන්නම් මම මේක යොදන්න පුළුවන් සතියේ දවසක් දැන් තමන් තනියම කරනවා නම් මේක තමා සතිය ඉපදුන දිනයක් තියෙනවානේ.
හරුවා දෙන්න පුළුවන් බදා දෙන්න බෑ තමයි ඉපදුන දිනේ තෝරගන්න දවස දවස තෝරගන්න. එහෙම නැතුව දෙක මේක පවුලක් වශයෙන් කරනවා නම් ඒ පවුලේ ප්‍රධාන ගෘහමූලිකයා ඉන්නවනේ ඒක පියා වෙන්න පුළුවන්. මව වෙන්න පුළුවන්. ගෘහමූලිකයා කියනකොට දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් පවුලක අම්මයි තාත්තා ඉන්නවා. ඒ ළමයි දෙන්නෙක් ඉන්නවා කියමු. ඒතර යාගේ තාත්තා හරි අම්මා හරි ඒ ගෙදර නැවතලා ඉන්න හැබැයි මේ ගොල්ලන්ගෙන් තමයි යැපෙන්නේ. එහෙම වුණොත් ගෘහමූලිකයා වෙන්නේ අර අයි තාත්තමයි. ඔව් ඒ කියන්නේ යාගේ තාත්තා නෙමෙයි. ඔව් හරි. හරි එහෙම නැත්තම් ඊටාම කුඩාම කෙනා. ඉපදුන අලතම කෙනා. ඉපදුන දවස් ඒ කියන්නේ සඳ වේවා අඟහරුවා බදා දේවා මෙදින ඔබේ ආහාර රටාව මෙසේ වෙති. මේ ඔබේ ආහාර රටාව කියන්නේ මේ ආහාර සඳහා කිසිම වේලක් සඳහා මස් හෝ මාළු වැනි දෙයක් එහෙම නැත්නම් බිත්තර කිරි කියන්නේ කිරි යෝගට් ඒ කියන්නේ කිරි වලින් නිෂ්පාදිත කිසිම දෙයක් ආහාරයට නොගත යුතුයි. කියන්නේ මාංශ ආහාර සහ කිරි යෝගට් වගේ දේවල් ගන්න බෑ. ඔව් ඒ කියන්නේ ඒකට කියන්නේ මම හිතන්නේ මොකක්ද අර කිරි සම්බන්ධ සියලුම ආහාර සතු කියන. කර චීස් වෙන්න පුළුවන් යෝගට් වෙන්න පුළුවන්. හැම්බර්ගර් මේවා බිත්තර කිසිම දෙයක් නැතුව සම්පූර්ණයෙන්ම එළවලු කියන්නේ ගස් වලින් ගන්න ආහාර පමණක් මෙදෙන ගතිය යුතුයි. ඒක නැවතත් අය කිව්වොත් එහෙම අර තනි පුද්ගලයෙක් වශයෙන් කරනවා නම් ඒ පුද්ගලයා ඉපදුන දවස කාණ්ඩයක් වශයෙන් කරනවා නම් පවුලක නම් ගෘහමූලිකයා හෝ බාලම කෙනා මෙය ඒ දිනේ ඒ දවසනේ කියන්නේ අපි ඒ දවසේදී මේ අනුගමනය කළ යුතු ආහාර රටාව. ඒ කියන්නේ අපි හිතමුකෝ ප්‍රියනාත් ජයසූරිය මහත්මයා මෙහෙම දැන් මම තනියෙන් නම් මං හිතනවා අඟහරුවාදා. අර කියන දවසක આવොත් බදාදා කියලා. බදාදා කියන මුළු දවසෙම සියලුම දෙනා මේ විදිහට ඉන්න ඕනේ. නෑ දැන් ඔබ විතරයි නම් ඉන්නේ ඔබ ඉන්නේ. ඔව් නෑ අර කණ්ඩායම නම් පවුලේ නම් කණ්ඩායමක් වශයෙන් කරනවා නම් සියලු දෙනා ඉන්න ඕනේ. ඒක තීරණය කරන්න ඕනි. දැන් අපි හිතමු 4 දෙනෙක් ඉන්නවා 3 දෙනෙක් විතරක් කරනවද 4 දෙනාම කරනවද කියන එක ඒක තීරණය කරන්න ඕනේ. නමුත් මේකේ පවුලක් නැහැ පවුල වශයෙන්ම කරන්න පුළුවන් නම් තමයි ඉතාම වැදගත්. අපි තනියම ඉන්නවා නම් තනියම කරන්න පුළුවන්. හරි. තනියම ඉන්නවා නම් තමයි ඉපදුන දවස. ඔව්. ඒතර මේකෙදී තව දෙයක් කළ යුතුයි. ඒ කියන්නේ තමාගේ තියෙන දැන් අපි ගත්තොත් එහෙම අපේ ශරීරය ගත්තොත් එහෙම මේ ශරීරයේදී අපේ සාමාන්‍යයෙන් අපි බොහොම අපි ගැහැණු ළමයෙක් දැක්කොත් එහෙම නැත්නම් තරුණයෙක් දැක්කොත් අපි කියන බොහොම ප්‍රියජනක වෙන්න කියලා අපි කියනවා නේ. ප්‍රේමනාපත් කියනවා නැත්නම් හැඩකාරයි. හැබැයි අපි ඇත්තටම ගත්තොත් එහෙම අපේ ශරීරයේ අපි වෙන්න ගත්තොත් එහෙම අපි කිසිම ප්‍රශංසා කළ යුතු එහෙම නැත්නම් හරි හොඳයි ලස්සනයි හොඳ ප්‍රියජනකයි කියන දෙයක් නැහැනේ. වර්ණනා කළ යුතු දෙයක් නෑ. දැන් ඔබ ගත්තොත් ඔබ ලේ ගත්තොත්. ඒ වර්ණනා කරන්න පුළුවන් දෙයක්ද? බෑනේ. ඔබ සම ගත්තොත් වෙනම. ඔබ ඉස ගැස ගත්තොත්. වෙනමද නැත්නම් මේ පේන ස්වරූපයෙන්මද? නෑ පේන ස්වරූපයෙන්ම කරගෙන අපි හිතමු කසුනිට බොහොම ආදරය කරන කෙනෙක් ඉන්නවා. යාට කෑමක් දෙනකොට කසුනිගේ කෙස් ගහක් තියෙනවා කෑම එකේ. යා බොහොම ප්‍රියමනාප වේද? ඒ කෑම එක අප්‍රසන්න වෙනවා. අප්‍රසන්න වෙනවා නේ. එතකොට ඒක ප්‍රියමනාප දෙයක් නෙවෙයි. ඒත් අපේ ශරීරයේ කිසිම තැනක් නෑ අපේ නියපොත්තක් ගත්තත් නේ. ඔබ එන කිසිම තැනක් ගත්තත් ඔබේ දැන් හැම ගිහිල්ලා මස් දැක්කත් ඒක ප්‍රියමනාප දෙයක් නෑ. හැබැයි ප්‍රියමනාප එකම දෙයක් තියෙනවා. ප්‍රියමනාප කරගන්න එක ඔබට ප්‍රියමනාප කර ගැනීම හෝ නොකර ගැනීම තියෙන ඔබ සතුවේ. මේ ශරීරයේ තියෙන ප්‍රියමනාප එකම දේ තමයි මේ ශරීරයෙන් පිට කළ හැකි වචන. එපමණයි තියෙන්නේ. ඔබට පුළුවන් නම් කියන්නේ ඒට අමතර දෙයක් තියෙනවනේ. ඒතර මේ දවස තුල ඔබ ඊට ප්‍රවේශම් විය යුතු දෙයක් තමයි වචන. ඔබ භාවිතා කරන වචන කිසිම කෙනෙක්ගේ හිත පාරන එහෙම නැත්නම් හිත දූෂණය කරන එහෙම නැත්නම් හිත රිද්දන වචනයක් නොවිය යුතු මෙදින. ඒ හැම වචනයක්ම ඔබ වෙන කෙනෙක්ට මෛත්‍රී සහගතව නැත්නම් වෙන කෙනෙක්ගේට හිත සතුටු කරන වචන විතර මේ දෙක අනුගමනය කරොත් ඔබ ඒ කියන්නේ
මේ ආහාර රටාව සහ මේ වචන කියන එක අපේ දැන් මම කලිනුත් කියලා තියෙනවා අපි සමහර දේවල් මේ මනස අපි හදාගන්න යන්නේ නැතුව අපි කායික අපේ කට නහය ඒවා හදන්න ඕනේ කියලා. ඒතර මේක භාවනාවට ප්‍රවේශයක් වශයෙන් හරි ලේසි දෙයක්. ඒ නිසා මේකෙදි මම කියන්නේ කට විතරයි පරිස්සම් කරගන්න ඕනේ. කට එකක් තමයි ආහාර වලින් අනිත් එක වචන වලින්. ඒතර මේ අපේ ගොඩක් තියෙනවානේ ඉන්ද්‍රියන් නහය තියෙනවා නේ. සම තියෙනවා දිව තියෙන මේ නාසය තියෙනවා කන් ඒවත් මේ දිව සහ කට කියන එක විතරයි මේකේ ඔබ පරිස්සම් කරගන්න ඕනේ. ඒතර මේ දේ ඔබ පටන් ගත්තොත් මේ සතියේ ඉඳන් මේකෙදි තවත් වැදගත් දෙයක් තමයි උදේ නැගිටලා පිරිසිදු වාතාශ්‍රයක් කියන්නේ ඔබ ඉන්නවන කාමරේ ජනේලය ඇරලා එහෙම එළියට ගිහිල්ලා පිරිසිදු වාතාශ්‍රය ගන්න ගමන් අනිත් එක ඉතාම වැදගත් දේ තමයි ඔබ ඔබේ වත්තේ තියෙන එහෙම නැත්නම් ඔබේ පාරේ හරි කොතන හරි තියෙන මේ දැන් මේක මුලදිම කරන්න අවශ්‍ය නම් ටිකක් කල් යනකොට හරි කරත් හොඳයි. ඒ ගස් සමග කතා කරන එක. ඔබේ තියෙන ප්‍රශ්න තියෙනවා නම් ඔබට තියෙන දේවල් හැබැයි අර බොහොම නෙගටිව් නැතුව ඔබට ඔබේ බලාපොරොත්තු තියෙනවා. ඒ බලාපොරොත්තු ඊටෝනා හා සමානව. ඒ කියන්නේ අපි හිතමු ඔබට හොඳ රැකියාවක් බලාපොරොත්තු වෙනවා කියලා. ඔබ ඊටෝනා කියලා මට හොඳ රැකියාවක් ලැබුණා කියලා මේ ගස් එක කතා කරන්නේ. මට රස්සාව හම්බ වුණා. දැන් මට සතුටුයි. මගේ ප්‍රශ්න නැති වුණා මොන හරි ඒ වගේ සිද්ධ වුණා කියලා තමයි කතා කරන්න ඕනේ. ඒත් එක්ක මේ ගස් එක කතා කරන්නේ. ඒතරම දැන් තුනක් එකක් ආහාර එකක් වචන පාවිච්චි තුන්වෙනි එක ඔබ කතා කරන්න ඕනේ පරිසරයේ තියෙන ගස් එක්ක. ඒක පොඩා ගස් වෙන්න පුළුවන්, තනකොළ වෙන්න පුළුවන්, මොන හරි ඔබ ළඟ තියෙන මේකත් එක්කම තව දෙයක් ඔබට කරන්න පුළුවන්. ඔබ ඉන්න නිවසේ ඔබ ඉන්න කාමරේ විශේෂයෙන්ම සුවඳවත් කර ගැනීම. මේකට පාවිච්චි කරන්න කිසිම වෙලාවක ප්ලාස්ටික් මල් පාවිච්චි කරන්න එපා. සාමාන්‍ය හොඳ ස්වභාවික මල් පාවිච්චි කරන්න. ඒත් එක්කම හඳුන්කෝරු වගේ දේවල් පාවිච්චි කරන්න එපා. නමුත් ඔබට වෙන සුවඳ ගල්වන ඒ කියන්නේ ස්වභාවික සුවඳ එන දේවල් තියෙනවා නම් ඒක පාවිච්චි කරන්න. විශේෂයෙන්ම මල් තමයි යහපත් පුළුවන් නම් ඊටමත් හොඳයි. ඒක වැදගත් වෙනවා. ඒත් එක්ක තව දෙයක් කරන්න පුළුවන්. මෙහෙම ටික දවසක් යනකොට ඔබ ලියන්න. දැන් ඔබට තියෙනනේ මේ මානසික ආතතිය කියන ඔබට ප්‍රශ්න ගොඩක් තියෙනවානේ. මේ ප්‍රශ්න ලියන්න ඉස්සෙල්ලා. සියලුම ප්‍රශ්න ලියන්න. මේ සියලුම ප්‍රශ්න ලියලා මේක කොටස් තුනකට වෙන් කරන්න. මේ එක කොටසක් තමයි වම් පැත්ත, මැද, දකුණු පැත්ත කියන්නේ කොලයක් අරගෙන. වම් පැත්තේ තියෙන්නේ ඔබට අතීතයේ සිද්ධ වෙච්ච දේ ප්‍රශ්න. මට පෙරේදා කසුනේ රවල බැලුවා. නැත්නම් කසුනේ බැන්න. නැත්නම් සුරේෂ් පෙරේදා මට බැන්න. එහෙම නැත්නම් කොරැකියාවේ ප්‍රශ්නයක්. මොකක් හරි අතීතයේ සම්බන්ධයක්. හැබැයි දැන් ඒක බැලුවොත් ඒක නෑ. නමුත් මගේ හිතේ තාම තියෙනවා. දෙවන එක තමයි වර්තමානයේ මේ මොහොතේ මට තියෙන දේවල්. හැබැයි ඒක අතීතයට සම්බන්ධ වෙන්න බෑ. දැන් තියෙන ප්‍රශ්න මේ මොහොතේ මගේ පර්ස් එකේ සල්ලි මදි. මොකක් හරි මේ මොහොතේ තමයි ඒක තියෙන්න ඕනේ. ඊළඟට අනාගතේ තියෙන ඉස්සරහට මට මෙහෙම වෙන්න පුළුවන් ප්‍රශ්න. මම වයසට ගියාම මාව බලාගනීද? කවුද බලාගන්නේ මාව? මාව ලෙඩ වෙයිද? වගේ අනාගතේ තියෙන ප්‍රශ්න. ඊට පස්සේ මේක අතීතයේ ප්‍රශ්න සහ අනාගතයේ ප්‍රශ්න ඔබට තේරෙයි ඔබට විසඳන්න බෑ කියලා. ඒ කියන්නේ අතීතයේ ප්‍රශ්න ගිහිල්ලා ඉවරයි. අනාගතයේ ප්‍රශ්න තාම ඇවිල්ලා නැහැ. දැන් මම දන්නේ මම වයසට ගියාම මාව බලාගනීද කියලා හිතුවට මම වයසට ඇයිද කියන එක මම දන්නේ නැහැ තාම. කවද්ද යන්නේ කොහමද යන්නේ කියන එකත් නේද? වයසට යන කලින් මැරෙනවද? එහෙම නැත්නම් වයසට නොයාම තියෙයිද? එහෙම අපි මුකුත් ඒක කියන්න බෑ. දන්නේ නේ. අනිත් අය ඔක්කොම වයසට ගියා කියලා මට එහෙම වෙන්න අවශ්‍යතාවයක් නැහැනේ. හරි. හැබැයි අපි සාමාන්‍ය වයසට යනවා නේද හැමෝම? ඔව් ඒ වයසට යන කලින් සමහරලාට මැරෙන්නත් පුළුවන්. ඒතර මාව බලා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර වයසට ගිහිල්ලා මැරෙන දවස් වෙනකම්ම මට හොඳින් කියන අතපය හොඳට වැඩ කරලා වයසට ගිහිල්ලා ඔව් වයස කියන්නේ ඉතින් කාලයේ දෙයක් නෑ. ඒ නිසා මට අනාගතයේ දෙයක් නැතුව වර්තමානයේ ප්‍රශ්න ටික විතරක් ඔබ තෝරගන්න. ඒතර වර්තමානයේ ප්‍රශ්න තෝරගෙන මේ වර්තමානයේ ප්‍රශ්න ආය තුනකට බෙදන්න. ඒ තුන තමයි එකක් තමයි ඔබට ඊටාම ලේසියෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්න ඇති.
වර්තමානයේ වගෙන් ලේසියෙන් විසඳන්න පුළුවන්. හරි. ඔබ බැලුවොත් එහෙම ඊළඟට ටිකක් කෙටි කාලයක් ගිහිල්ලා විසඳන්න පුළුවන් ප්‍රශ්න ඇති. දිගු කාලයක් යන ප්‍රශ්න ඇති. දැන් මගේ මම අපස උසස් පෙළ කරන්නේ ලබන අවුරුද්දේ. එහෙම ගත්තොත් එහෙම මට ඒක දැන් ඒක අනාගතයේ තියෙන දෙයක් නේ. ඒක මං හැබැයි මම ප්‍රශ්නයක් වගේ දැන් හිතන් තියන් ඉන්නේ. දැන් අද ඉඳලා මට මේක ප්‍රශ්නයක්. ඔව්. හැබැයි ඒක අපිට අනාගතයට එකක් තමයි ඒක අනාගතේ ඉන්නේ. හැබැයි මට ඒක දැන් ඒලෝල් විභාග කියන තැනට ගිහලා විසඳන්න බෑ. හැබැයි මට දැන් ඒක විසඳීමට ක්‍රමයක් තියෙනවා. දැන් මම කරන දේ මත. දැන් මම පාඩම් කරොත් එහෙම හරියට දැන් මම මගේ අවධානය යොමු කරගත්තොත් මගේ මනසේ සූදානම් ඇති කරගත්තොත් වැඩි කරගත්තොත් වගේ මට ඒක දැන් විසඳීමට පුළුවන්. ඒතර මේක ඔබ වෙන් කරගත්තොත් එහෙම ඔබට තේරෙයි මෙන්න මේක මට ඉතාලම ලේසියෙන් විසඳන්න පුළුවන්. මේක අමාරුයි මේක. ඒතර ඒකෙනොත් ඒ දේවල් වල ඉතාලම ලේසියෙන් විසඳන්න පුළුවන්. ඔය ඉස්සෙල්ලා විසඳන්න. ඊළඟට දෙවෙනි එකට යන්න. එතකොට පළවෙනි ටික විසඳුවම දෙවෙනි එක අර තිබ්බට වඩා ලේසි වෙයි. ඊළඟට තුන්වෙනි එකට යන්න. එතකොට ඒත් එක්කම මේකේ තව ඉතාමත් වැදගත් වෙනවා. ඔබ නියත වශයෙන්ම හැමදාම අඩුම ගානේ සතියකට හැමදාම බැරනවා දවස් 5ක් 4කට වැඩිය යම් කිසි සුළු හෝ ව්‍යායාමයක් කරන්න. කියන්නේ ඔබට පටන් ගන්න පුළුවන් එක තැන දිවීම විනාඩි 5ක් කිරීමෙන් පටන් ගන්න පුළුවන්. නැත්නම් අපි කියන push ups කියලා ඒවා එකක් කරනවා. නැත්නම් ස්ක්වොට් කියලා දෙකක් කරනවා. ඒක මහා පැය ගණන් දැන් සමහරු කියන මට වෙලාවක් නැහැ. එහෙම නැත්නම් මට තැනක් නැහැ. එහෙම කිසි දෙයක් අවශ්‍ය නැහැ. ඔබ ඉන්න තැන ඉඳලා උඩ පනින්න එක හරිය කමන්නේ. අර ස්කිපින් රෝප් එකක් කරන උඩ පනින්න නිකන් උඩ පනින්න මොකක් හරි ව්‍යායාමයක් කරන්න අඩුම ගානේ විනාඩි 5ක්. හැබැයි ඊට පස්සේ සතියක් විතර ගියාම විනාඩි මේක 7කට ගන්න. විනාඩි 7ක් කරන්න. තව ටිකක් ඉස්සරහට පූර්ණ වෙනවා. විනාඩි 7 ඊට පස්සේ ඔබට ඕන වැඩි කරගන්න බෑ. නැත්නම් විනාඩි 7 තියාගන්න. මේකත් ඉතාම වැදගත් වෙනවා. මේ ටික කරොත් එහෙම ඔබට තේරෙයි ඔබේ ජීවිතය වෙනස් වෙනවා සහ ඔබේ මනස වෙනස් කර ගැනීමට ඔබට මේක ප්‍රබල පිටිවහලක් වෙනවා. එහෙනම් සුරේෂ් භාවනාව පමණක් නෙවෙයි නේද? තව බොහෝ දෑ තිබෙනවා. අපිට මනස එක්තැන් කරගන්න, මානසික ආතතිය නැති කරගන්න මේ වගේ දේවල් වලට අපි ප්‍රවෘත්ති විරාමයට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ප්‍රවෘත්ති විරාමයෙන් අනතුරු මුණ ගැහෙමු. ඔබ රැඳී ඉන්න රාත්‍රියේ 9 වනතුරු අන්ලිමිටඩ් සතුට සමග. සතුටින් ජීවත් වන්නට ශ්‍රී ලාංකිකයින් හුරු කරන අන්ලිමිටඩ් සතුට. රාත්‍රී 8යි විනාඩි 13යි වෙලාව. ඔබ අදත් අහගෙන ඉන්න. අදත් අපි ඔබට මනසට ව්‍යායාමයක් සමීප කරන්න සූදානමින් ඉන්නවා. ප්‍රේනා ජයසූරිය මහත්මයා. ඒ නිසා ඔබ අහගෙන ඉන්න. මොකද දරුවෝ, දෙමව්පියෝ හැම කෙනෙක්ම එකතු වෙලා මේ ක්‍රියාකාරකම කරනවා නම් තමයි වඩා යහපත්. නේද සුරේෂ්? ඔව් ඒක තමයි මේ කසුනේ කියන්න ඕනේ. මේ වේගයෙන් කාලය යනවාද මන් දන්නේ නැහැ කියලාත් එක වෙලාවකට හිතෙනවා. මේ ප්‍රේනා ජයසූරිය මහත්මයාගේ අර ඉස්සලා පැහැදිලි කිරීම ගැන මං අහන් ඉන්නකොට මේ අර තමන්ගේ දවස තෝරගන්නවා. ඊට පස්සේ පවුලේ ඉන්න ගෘහමූලිකයාගේ එහෙම නැත්නම් බාලයාගේ දවස තෝරගන්නවා. ඊට පස්සේ ක්‍රියාපිළිවෙත් ටික හොඳට මතකයි. මටයි කසුනිටයි මේ බලපාන එහෙම නැත්නම් අපි දෙන්නත් දැනගන්න ඕනි දෙයක් එක කතා බහ වුණා මේ වචන පාවිච්චය. දැන් අපි නිවේදකයෝ විදිහට ගත්තත් මේ වචනනේ පාවිච්චි කරන්නේ. එතකොට මේ වචන අහන අයට ඒ තරම්ම ලොකු බලපෑමක් සිද්ධ වෙනවද? ඒ කියන්නේ අපි දැන් කියන දෙයකින් එහෙම නැත්නම් මම පාවිච්චි කරනවා කියමුකෝ අපි නිවේදකයෝ කියන එක ලයින් කරලා තියමුකෝ. මම කාට හරි කියන වචන වලින් ඒසා ලොකු බලපෑමක් කරන්න පුළුවන්ද? එයාටත් තියෙනවනේ දැනුමක්. එයාටත් තියෙනවනේ අවබෝධයක්. එයාට පුළුවන් නේවානේ මේව වචන කියලා අතාරින්න. ඔසරේ චතරම දැන් බුදුන් වහන්සේ පාවිච්චි කරේත් වචන. ජේසුස් වහන්සේ පාවිච්චි කරේත් වචන. ඒ වගේම හිට්ලර් පාවිච්චි කරේත් වචන. මෙතන ප්‍රභාකරන් පාවිච්චි කරේත් වචන. සහරාන්ලා පාවිච්චි කරේත් වචන. ඒතර මේ වචන කියන එක තුල ලෝකය වෙනස් කරන්න පුළුවන් නේ. දැන් ප්‍රභාකරන් වගේ කෙනෙක් කොහොමද සයනයිඩ් කරලක් බැඳගෙන මරාගෙන මැරෙන සොල්දාදු නිර්මාණය කරන්න බිහි කරන්නේ. ඇති වචන වලින් ඇති කරන උත්තේජනය බලපෑම් මත. ඒ වගේම තමයි
බුදුන් වහන්සේ හරි ජේසුස් වහන්සේ හරි නබිනායකතුමා හරි කවුරු හරි කෙනෙක්ගේ ජීවිතය වෙනස් කරන්නෙත් මේ වචන වලින් ඇති වෙන වචන තුලින් ඇති කරන බලපෑම තුල. හැබැයි මේ වචන එළියට එන්නේ කොහොමද කියන එකත් අපි හිතලා බලන්න ඕනේ. මේ වචන එළියට එන්නේ අපහු අපේ මනසේ ඇති වෙන සිතුවිල්ලක්. ඒකත් කැමැත්ත සහ අකමැත්ත මුල් කරගෙන තමයි වචන එළියට එන්නේ. දැන් මෙහෙම හිතමු. දැන් ඔන්න සුරේෂ් ගෙදර ඉන්නවා. මේ සිරේෂ් ගෙදර යනවා. ඔව්. ගෙදර යනකොට සුරේෂ්ගේ අම්මා ඉන්නවා කියලා හිතමු අපි. අම්මා කියනවා මං මේ පුතේ මේ පුතාගේ ෂර්ට් එකක් තිබිලා දුන්නා මේ දුප්පත් ළමෙක් ආවා. කියනකොට දැන් හිතනවා හොඳයි අම්මේ මොන වගේ එකද? අර මේ නිල් පාටි රීරි එක. නිල් පාටි රීරි එක මම එක දවසේ නෙන්දේ. දැන් ඔබට දැන් මුල එකට ඔබට කැමැත්තක්. ඊට දැන් ඔබ තුල ආවා අපෝ මම කැමති දේ තමයි දීලා තියෙන්නේ. දැන් ඔබට ආය කැමැත්තක්. එතකොට මොනවද කරන්නේ අම්මා? මගෙන් අහන්න එපා දෙන්න කලින්. දැන් ඔබට තුල යාවගයක් ඇති වෙනවා. මොකද ඔබ අකමැත්ත හින්දා. ඊට පස්සේ සමහරට අම්මා කියන්න පුළුවන් මේ නෑ පුතේ ඉතින් පුතාට තව දෙනවනේ. තව තියෙනවනේ. දැන් ඔය ආසනන් ඒ જાතිම එකක් ආයි ගන්න පුළුවන්. ඉතින් ඒකට ඔබට ආයි ඔන්න තවත් එනවා. දැන් මගේ සල්ලිම මායි ඒකට වේදම් කරන්න ඕනේ. ඒකට මට පුළුවන් ද ෂර්ට් ගන්න සල්ලි වේදම් කරන්න. මට තව වේදම් තියෙනවනේ මේ වෙලාවේ. එතකොට ඔබ තුළ දැන් ඔබේ වචන පිට වෙන්නේ කොහොමද? ඔබේ වචන ආවේගාත්මක වේවා. දැන් ඒ වෙලාවේ ඔන්න ඔබට දැන් ඔබ ආවේගයකින් ඉන්නේ. ඔව්. නේ? පොඩි තරහකින්. තරහකින් ඉන්නවා. ඔබ වෙලාවේ ඔබේ පෙම්වතිය කතා කරනවා කියමු. ඔව්. නේ? ඒතර කෝල් එක එනකොට සුරේෂ් කොහොමද කියනකොට ඔබ දැන් ඔන්න දැන් අර ආවේගයේ සමහරට යම් තරමකට පාලනය වෙනවා. මොකද ඔබ පෙම්වතියට කතා කරනවා මේ මොකද ඔබ කතා කරන්න කැමති නේ? ආසයි කැමති නිසා. ඒතර ඔබ තුරායි වචන වෙන ස්වරූපයකට පත් වෙනවා. ඒතර ඒ වගේ තමයි මේ දැන් මේ වචන කියන එක අපි හැමතිස්සෙම වචන පිට කරන්න කලින් බලන්න ඕනේ. ඇයි මෙහෙම වචනයක් මගෙන් එන්නේ? ඒ වචනේ එන්නේ මගේ තියෙන කැමැත්ත සහ අකමැත්ත කියන ඩිසයර් කියන එක මතම තමයි එන්නේ. ඒ කැමැත්ත අකමැත්ත මත අපේ නොඑක් හැඟීම් බිහි වෙනවා. හැඟීම් එළියට එනවා. ඉතින් ඒ මත තමයි එන්නේ. දැන් මේක අපිට තේරුම් ගන්න පුළුවන් නම් අපිට පුළුවන් වචන කියන එක ඒකම ඒ හැඟීම් තුලම අපිට වචන කියන එක වෙනස් කරගන්න පුළුවන්. ඒ වචන වෙනස් කර ගැනීම තුළින් අපේ හැඟීමුත් වෙනස් කරගන්න පුළුවන්. එතකොට අර කලින් කසුනි කියපු අහපු ප්‍රශ්නෙට ඒ කියන්නේ අර භාවනාව කියන එක අමාරු නම් අපේ මේවා අපිට පාලනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ පිළිබඳ අපිට අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. මගේ වචන මොනවාද පිට වෙන්නේ? ඒතර ඒ තුලින් ආපහු මනස කියන එක දැන් අපි මනස කියන එක පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන ඒකෙන් වචන පිට කර ගැනීමට වඩා ලේසි අපි වචන කියන එක පිළිබඳ පරිස්සම් වෙනවා. ඒතර අපි කියන්නේ ඉන්ද්‍රියයන් අපි පරිස්සම් කරගත්තොත් ඒ තුලින් මනසේ ආපහු අවබෝධයක් ලේසි. ඇති කරගන්න ලේසි. ඒක එක ක්‍රමයක්. මේ අපි ඔය විදිහට මේ සුරේෂ් උත්සාහ කරන්නේ දැන් මේ විදිහට මනස සකස් කර ගැනීමනේ. කොහොමද අපි මේ මානසික පීඩනයෙන් ගැලවෙන්නේ? කොහොමද අපි මේ මානසික ආතතියෙන් ගැලවෙන්නේ? ඕවනේ තියෙන ප්‍රශ්න අපිට. රවුල්ව කොහොමද මනස තියාගන්නේ? හරියටම හරි. ඉතින් ඒ නිසාම තමයි මේ පහුගිය දවස් ගණනාවක් තිස්සේ අපි ඔබට මනසට ව්‍යායාම් කරන්න උත්සාහ කරේ. ඒ ප්‍රියනා ජයසූරිය මහත්මයා හරහා සිදු කරන්න උත්සාහ කරේ. අදත් අපි පහුගිය සතියේම කතා කරපු තවත් ක්‍රියාකාරකමකට යන්න සූදානමින් ඉන්නවා. ඒ ගැන පුංචි ප්‍රවේශයක් ලබාගෙනම ගියොත් හොඳයි කියලා හිතනවා. මොකද අද අපිව අලුතෙන් අහන පිරිසකුත් ඉන්න නිසා. ඔව් මම හිතන්නේ අපි අද කරන්නේ හුස්ම සම්බන්ධයෙන් ඇති කර ගන්නලද ව්‍යායාමය. මේක ඔබට කරන්න පුළුවන් මේ ඔබේ ඇත්තටම කියන්නේ අපි හුස්ම කියන එක අපි කියන්නේ වායුව අපේ ජීවයේ රඳා පවතින මේ හුස්ම මත. ඉතින් මේ හුස්ම අපි ක්‍රමවත් ලබා ගැනීම සහ මේ හුස්ම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම තුළින් අපිට මනස බොහොම පිරිසිදු කරගන්න මනස නිස්කලංක කරගන්න ඒ තුළින් මනස ශක්තිමත් කර ගැනීම තුළින් ඔබේ ශරීරයත් පිරිසිදු කරගන්න. ඒ කියන්නේ ශරීරයේ බොහොම නිරෝගීව තියාගන්න පහසු වෙන අපි මම හිතන්නේ ගියේ සතියේත් අපි මේ පිළිබඳ ගොඩක් කතා කරපු නිසා අපි ව්‍යායාමයට යමු.
දැස් පියාගන්න. දැන් සෙමෙන් උඩට පහළට හුස්ම ගන්න. 1 2 3 4 යන රිද්මේට උඩටත් 4 3 2 1 යන රිද්මේ පහළටත් හුස්ම ගන්න. දැන් ඔබේ හුස්ම ඉහළට ගැනීම ගැන පමණක් හිත යොමු කරන්න. හුස්ම පහළට ගැනීම ගැන සිත යොමු කරන්න එපා. හුස්ම ඉහළට ගැනීම පමණයි. ඒ හුස්ම රැල්ල ඔබේ හදවතට ඇතුල් වෙනවා සිහියට නගා ගන්න. හුස්ම රැල්ල දැන් ඔබේ හදවතට ඇතුල් වෙනවා. හදවතට සිසිලක් දැනෙනවා. ඔබ තුලට එන හුස්ම රැල්ලෙන් ඔබට අලුත් ජීවයක් ලැබෙනවා. දැන් ඔබ හුස්ම ඉහළට ගැනීම ගැන විතරයි අවධානය යොමු කරන්නේ. ඒ තුලින් ඔබට නව ප්‍රාණයක් ලැබෙනවා. මේ විශ්වයේ ඇති ශක්තිය ඒ හුස්ම රැල්ල තුලින් ඔබේ හදවතට එනවා. එයින් ඔබේ හදවත ශක්තිමත් වෙනවා. එහි විශාල ජීව බලයක් තිබෙනවා. ඔබ අවට ඇති වායුව ජීවයෙන් පිරලා තියෙන්නේ. එය ප්‍රාණවායුවක්. ඒ ප්‍රාණවායුව ඔබේ හදවත තුළට එක් වෙනවා. දැන් හුස්ම උඩට ගැනීම ගැන පමණක් හිතන්නේ. හුස්ම ඔබේ හදවත තුළට ඇතුල් වෙනවා. හදවත ජීවයෙන් පිරී යනවා. ඔබේ හදවත විවර වෙනවා. ඔබේ හදවත පුළුල් වෙනවා. මේ මුළු විශ්වයේම වායුව ජීවයෙන් පිරී තිබෙනවා. එය ඉතාමත් ප්‍රාණවත්, ඉතාමත් ශක්තිමත්. ඔබේ නාස්පුඩු වලින් ඔබ ඉහළට ගන්නේ ඒ ජීවයෙන් පිරි, ඒ ශක්තියෙන් පිරි, ඒ ප්‍රාණයෙන් පිරි වායුවයි. ඒ ශක්තිය ඔබේ හදවතට දැනෙනවා. දැන් ඔබ හදවත ඉදිරියේ ඇති අවකාශය ගැන හිත යොමු කරන්න. ඔබ උඩට ගන්න හුස්ම රැල්ල හදවතේ ඉදිරියේ ඇති අවකාශය සමග සම්බන්ධ වෙනවා. ඔබේ හදවතට ඉදිරියෙන් නැති වායුව ඔබට දැනෙනවා. ඔබේ හදවතට පිටින් නැති වායුව ඔබට දැනෙනවා. එහි සිසිලසක් ඔබට දැනෙනවා. ඒ තුළින් ඔබට ප්‍රාණයක් ලැබෙනවා. ඔබ හුස්ම ඉහළට ගන්නා විට ඔබේ පපුවට ඉදිරියෙන් ඒ වායුව ඔබත් සමග ගමන් කරනවා. දැන් නැවතත් හුස්ම උඩට පහළට ගැනීම ගැන හිත යොමු කරන්න. 1 2 3 4 4 3 2 1 1 2 3 4 4 3 2 1 දැන් සෙමින් ඇසරින්න. අපිට පුළුවන් තරම් අපිට පුළුවන් විදිහට මනස වෙනුවෙන් මේ ව්‍යායාම් කරන්න අපි උපරිම උත්සාහය දරමු නේද සුරේෂ්? මේකෙන් ලැබෙන සැනසීම නේද මේ ලැබෙන ස්පාසුව ඔබේ මනස එත් එකම ඔබේ ශරීරයට ලැබෙන සුවය මත අර නිර්වුල්භාවය ඇති කරගන්න ලොකු පිටිවහලක් වේවි. ඔව් අනිවාර්යයෙන්ම අපි විරාමයක් ලබා ගත යුතුයි. ඔබට මතක් කරනවා ඉරිදා හවස 5:45ට ඔබට net අහගෙන හිටියොත් එහෙම මෙහි තවත් දිගුවක් සිදු කරන්න හැකියාව තියෙනවා. නිවසේ ඉඳලම මනස වෙනුවෙන් තවත් ක්‍රියාකාරකමකට සමීප වෙන්න ඔබට පුළුවන්. ඉරිදා හවස 5:45ට. මේ විරාමයෙන් අනතුරු මුණ ගැහිම අතර වාරයේ ඔබ සම්බන්ධ වෙන්න අපිත් එක්ක 01125533 0711 95 95 95. සතුටින් ජීවත් වන්නට
ශ්‍රී ලාංකිකයින් හුරු කරන දුරකථන ඇමතුම් වලට අවස්ථාව උදා කරලා දෙන්නයි මේ සූදානම් වෙන්නේ සුරේෂ්. අතර කෙනෙක් ඉන්නවා අපිට කතා කරන්න. අයබෝන්. අයිබෝන් ඔව් කතා කරන්න. මට දැනගන්න ඕනේ සීනස් මහත්මයාගෙන්. ඔව් මහත්මයා අපි මේ රේඩියෝ එකේ සද්ද චුට්ටක් අඩු කරලා කතා කරමු දැනට විතරක්. එහෙමයි. හා. මට සීනස් මහත්මයාගෙන් දැනගන්නට ඕනේ භාවනාව කරනකොට සමාධිය තුල ගැටෙනවා හරි අඩුයි. ඒකට හේතුව මම දැනගන්නට කැමතියි සීනස් මහත්මයාගෙන්. ගැටෙනවා කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ භාවනාව කරනකොට ඔබතුමී ඒ කටයුත්ත විතරයි ඉන්නේ. ඔබට සමාජයට යන්න හිතෙන්නේ නැහැ නැත්නම් සමාජයට යන්න වෙලාවක් නැහැ එහෙමද කියන්නේ? ඔව් වෙලාවක් නෑ නෙවෙයි. ගොඩක් වෙලාවට සමාධිය වැඩින්නේ නැහැ වගේ දැනෙනවා. සමාජයත් එක්ක ගැටෙනවා මදි වගේ දැනෙනවා එහෙමද? මදි වගේ මට දැනෙනවා. ගොඩක් වෙලාවට භාවනා අරමුණේ පරිස්සමින් සිටිය මම ගැටෙනවා හරි අඩුයි සමාධිය තුල. මට ඉලක්කයෙන් දැනගන්නට මොන හේතුවක්ද කියන එක. හොඳයි. සුරේෂ් මට හිතෙන්නේ මේ කියන්නේ දැන් භාවනා කරනවා අය. ඇය නිතර භාවනා කරන චරිතයක්. නමුත් භාවනා කරද්දී ඒ කටයුත්තේ ඉන්නවා. ඒක හොඳට කරනවා. එතකොට ඇයට සමාජයත් එක්ක ගැටෙන්න විදියක් නැහැ. ගැටෙන්න අවස්ථාවක් නැහැ. මොකද්ද ඒකට කරන්නේ? ඒක සමබර කරගන්නේ කොහොම? සමාජය අසුරු කරන්නත් ඕනේ, භාවනා කරන්නත් ඕනේ. මොකද්ද ඒක කරන්නේ කියලා තමයි අහන්නේ. මම හිතන්නේ අපි හරියටම මේක අවබෝධ කරගත්තොත් ඒ තුළ කිසිම සමබර කර ගැනීම හෝ ඒ කියන්නේ ඒ ගැටීමක් ඇති කර ගැනීම හෝ එහෙම අවශ්‍යතාවයක් එන්නේ නැහැ. මොකද භාවනාව කියන්නේ ඇත්තටම අවබෝධය. භාවනාව කියලා අපි යම් කිසි දෙයක ප්‍රතික්ෂේප කරන්නේ හරි යම් කිසි දෙයක් අල්ලගන්නේ හරි නෑනේ. භාවනාවේදී අපි වැදගත්ම දේ තමයි අපි ඒකාන්තයකට යන්නේ නැති එක. ඒතර භාවනාව තුලින් භාවනාව කියන හැමදෙස්සෙම මතක තබා ගත්ත තමයි භාවනාව කියලා අපි සමහර වෙලාවට හිතන මේ පාලනයක් කරගැනීම කියලා පාලනයක් කරගන්නේ. අපි පාලනය කරන්නේ ශරීරයනේ. මනස නෙවෙයි. මනස පාලනය කරන්න අපිට බෑ. දැන් ඒ නිසා මනසෙන් අපි අල්ලා නොගැනීම තමයි වැදගත් වෙන්නේ. දැන් ඔබ සමාජයේ සමග ආශ්‍රය කරනවා කියන එක අල්ලා ගන්න ඕනෙත් නෑ. ආශ්‍රය නොකරනවා කියන එක අල්ලා ගන්න ඕනෙත් නෑ. එය දැන් ඔබ මේ භාවනාව හරියට පුහුණු වුණොත් එහෙම අපිට තේරෙයි ඒ දේවල් එහෙම ගලහගෙන යනවා. මේ සමාජයේ අපි කරන දේවල් එහෙම නැත්නම් සමාජයේ තියෙන දේවල් හැබැයි අපි ඒ දිහා බලන දෘෂ්ටි කෝණය විතරයි වෙනස් වෙන්නේ. අපි වැඩට යනවා නම් අපිට වැඩට යන්න පුළුවන්. නමුත් දැන් අපිට සාමාන්‍යයෙන් හරියට අපි භාවනාව පිළිබඳ සිත යොමු කළා යම් කිසි සඳහා පුහුණුවක් ලැබුවොත් අපි ගැටෙනවා ගැන මෙහෙම දැන් කෙනෙක් යමක් මට කිව්වොත් මට තරහ යන ස්වභාවය අඩු වෙයි. හැබැයි ඒකෙන් හොඳක් වෙන මිසක් නරකක් වෙන්නේ නැහැ නේ. ඒත් එක්කම කෙනෙක් අපිට දැන් අපි හිතමු අපි වැඩක් කරන්න දුන්නා මේ සඳහා අපේ තියෙන මනසේ තියෙන ඒකාග්‍රතාවය එහෙම නැත්නම් මනස අපි ඒකට යොමු කිරීම පහසුවක් වෙනවා. ඒකෙන් අපිට වැරද්දක් වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම එකක් වෙනවා. දැන් මේකෙදි සමහර වෙලාවට අර අපි අනවශ්‍ය වචන පාවිච්චි නිකන් අපි කියන වල්පල් කතා කරන්න වගේ ඒ දේවල් අඩු වෙන්න පුළුවන්. හැබැයි ඒ දේවල් අඩු වුණා කියලා ඒ තුලින් ඇතිවන අනිත් කෙනා කෙරෙහි ඇතිවන මෛත්‍රිය එහෙම නැත්නම් අනිත් කෙරෙහි ඇතිවන හැඟීම මෛත්‍රීසගත හැඟීම වැඩි වෙනවා. මේ හැඟීම වැඩි වෙනවත් එක්කම අපිට ඊටමත් ලේසි වෙනවා අර සමාජයේ වැඩ කටයුතු කරන්න. කලින් තිබ්බට වඩා අපිට දැනෙයි ඔබත් එක්ක දැන් කලින් තරහෙන් බලපෑ තරහෙන් බලන්නේ. එහෙම නැත්නම් කලින් ඔබට මොකක් හරි වැඩක් කරලා දුන්නේ නැති අය. එහෙම නැත්නම් ඔබ ප්‍රතික්ෂේප කරපෑ දැන් ඔබ අසුරු කරනවා. ඔබ කරන දෙයක් සමහරට ඔබ හිතන දෙයක් වෙනවා. ඔබ කරන්න යන දෙයක් සාර්ථක වෙනවා. වැඩිපුර දැනෙනවා. ඔව්. හැබැයි ඒකත් ආපහු අල්ලගන්න එපා. අල්ලගන්න එපා. ඉතින් අපි හිතනවා මේ දැන් මම කරන දෙයක් සාර්ථක වෙනවා. දැන් මගේ භාවනාව හරි හොඳයි. මම දියුණු වෙලා. දැන් මම හිතුවත් ඒක කරනවා. මම කටට කතා කරොත් මට උදව් කරනවා කියලා හිතුවම ආපහු එයා අල්ලාගෙන ඉන්නවා. ඒක අල්ලාගැනීමක් වෙන්නේ. ඉතින් ඒ නිසා මේකෙදී අපි ප්‍රවේශම් වෙන්න ඕනේ මේ හැම දෙයක්ම නැවත අපි හිතනවා මේක අතාරිනවා කියලා. හැබැයි අතාරීමම අපි ආපහු අල්ලා ගන්නවා. දැන් ඒකෙදී තියෙන්නේ දැන් මම ඉන්නවා සමාජයේ ඉන්නවා. එහෙම දෙයක් නැහැනේ. මම තමයි සමාජය. සමාජය තමයි මම.
ඒ මේකේ වැදගත්ම දේ තමයි දැන් අපි අයක මේක හරියට ගඟක් ගලාගෙන යනවා වගේ. ගඟක් ගලාගෙන යනකොට ඒක ගඟේ වංගු තියෙනවා, ගඟේ තද බෑවුන් තියෙනවා, දියඇලි තියෙනවා, ගල්පර තියෙනවා, ගල්පරවල වැදලා යනවා පුළුවන්. ඒ නිසා අපි ඒවා පිළිම දෙක ගලාගෙන යන්න දෙනවා මිසක් ඒවා පිළිබඳ විනිශ්චයක් ඇති කරගෙන නොගැනීම තමයි මේකෙදි වැදගත්. දෙදෙනෙක් ඉන්නවා අපිට කතා කරන්න. අයිබෝන්. අයිබෝන්. ඔව් පුතේ කියන්න ඔබේ ප්‍රශ්නේ. මට ගුරුවරුත් එක්ක එහෙම ඉගෙන ගන්න ගුරුවරු ගන්නකොට ළඟට එනකොට මට බය හිතෙනවා. ඒකට මොකද්ද කරන්න ඕනි කියලා තමයි පුතා අහන්නේ නේද? ඔව්. හොඳයි. තවත් කෙනෙක් ඉන්නවා දුරකථනයෙන්. ඔබටත් අයිබෝන්. අයිබෝන් නෝනා. ඔව් කියන්න. මට මෙහෙම හිතෙනවා දැන් අපි මේ කන බොන ඒ වගේ සීදයක් වැඩක් නෑ කියලා. දැන් අපි දවස් ටික දවසකින් මැරෙනවානේ. අපේ අම්මා නැති වුණාට පස්සේ තමයි මට මේ දැන් වෙන්නේ දේවල් දැනුනේ නෑ. හරිම දුකයි. අම්මා නෑ, කන් හිතෙන්නේ නෑ. ඒකත් අපි මේ ඔක්කොම අපිට පේන්නේ නැතුව යනවානේ. නේද? ඔබ කියන්නේ මේ හිතෙනවා මට. ඒ කියන්නේ ජීවත් වෙලා ඉන්නකොටනේ මේ ඔක්කොම පේන්නේ කියලා. අපිට අර පුතාගේ නේද දරුවගේ ප්‍රශ්නයෙන් වෙමු. දැන් පාසලේදීත් මේ විදිහේ දේවල් නැති වෙන්නේ ගුරුතුමිය හරි ගුරුතුමා හරි ඇවිල්ලා ළඟට ඇවිල්ලා කියලා දෙන්න හදනකොට දැන් මට මගේ මනස යන්නේ කියලා දෙන්න දෙයට නෙමෙයි ආපු තැති ගැන්මක ඉන්නවා. ඔව් මම හිතන්නේ ඒ දරුවගේ යම්කිසි කුඩා කාලයේදී වගේ මොකක් හරි වෙච්ච බයක් හිතේ ඇති වෙච්ච බයක් තියෙනවා කියලායි පේන්නේ. ඉතින් මේකට අර එකක් තමයි මේ බය සම්බන්ධයෙන් අපි යම්කිසි ව්‍යායාම වගේක් කරා. ඒක මම දන්න හැටියට YouTube තියෙනවා. ඒ ව්‍යායාම කරන්න මම අද කියලා දුන්න මේ දේ ඒ දරුවා ඉපදුණු දවස අරගෙන මම හිතන්නේ දෙමාපිය අහගෙන ඇති. ඒ දරුවාට ඒ දේ කරන්න පුරුදු කරන්න ඒකට අමතරව ඒ දරුවට ඒ ගුරුවරුන්ගේ ඒ කියන්නේ තමාගේ ඒ ගුරුවරුන්ගේ ඒ වගේ මේ ඡායාරූප එහෙම ගන්න එහෙම අරගෙන ඒක ගන්න පුළුවන් නම් hina වෙන්න බොහොම ප්‍රියමනාප ඡායාරූප අරගෙන ඒ තුලට මෛත්‍රී කරන්න පුරුදු කරන්න. ඒත් එක්ක මේ දරුවාගේ ඉන්න පරිසරයේ කියන එක කාමරේ වෙන්න පුළුවන්. ඒ ගෙදර බොහොම අඳුරු ස්වභාවයක් හරි මොන හරි තියෙනවා නම් ඒ වයින් කරලා පරිසරය අයින් කරලා මේ දරුවාගේ බොහොම ප්‍රීතිමත් වෙන්න වෙලාගත් ඡායාරූප පේන්න තියන්න. අපියන් එක්ක ඊට පස්සේ නෑදෑයොත් එක්ක ඒ වගේ සමෝෂයෙන් ඉන්න ඡායාරූප දැක්කම ආස හිතෙන ලස්සන ඡායාරූප නිතර දැන් උදේ නැගිටිනකොට ඒ වගේ පේන්න තියන්න. ඒකත් එක්ක මම හිතන්නේ අර දිනපතා අර වගේ ව්‍යායාම කිරීම සහ මම හිතන්නේ තවත් වැදගත් දෙයක් තමයි ගුරුවරුන් එක්කත් පුළුවන් නම් කතා කරලා මෙහෙම දරුවට බයක් නැතිනවා. එහෙම කියලා කියන එක මේ සාකච්ඡා කරන එක. ඒ වගේ දෙයක් තුළින් මේ මම හිතන්නේ මේ විසඳුමකට එන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්න මම හිතන්නේ වහාම ඒ කතා කරපු මහත්මිය මනෝවෛද්‍යවරයෙක් හම්බෙන එක හොඳයි. මම හිතන්නේ ඇයට අර මව නැතුණා ශෝකය තමයි බලපාන්නේ දැඩිව. තදින් බලපාලා තියෙනවා. ඒක බොහෝට මම හිතන්නේ පෞද්ගලිකව කතා කරන්න පුළුවන් නම් ඒක අපිට පුළුවන් ඇයත් එක්ක පෞද්ගලිකව කතා කරලා එයට මේ මනෝවෛද්‍යවරයෙක් ළඟට යොමු කරන්න. තවත් කෙනෙක් ඉන්නවා දුරකථනයේ රැඳිලා. ඔබටත් අයිබෝවන්. පිනා ජයශ්‍රී මහත්තයා අයිබෝවන්. මේ ජයශ්‍රී මහත්තයා මම කතා කරේ මම දැන් සෑහෙන කාලයකින් ඉඳලා මම හිතන්නේ අවුරුදු 3-4ක් තිස්සේ ඉඳලා ආනාපාන සති භාවනාව කරනවා උදේ හවස. හොඳයි. ඉතින් මේ මට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ දැන් මේ දවස් 2-3 ඉඳලා මේ මම ඒක සාමාන්‍යයෙන් අර ආස්වාද ප්‍රාස්වාස කරනකොට නහයේ අග තමයි හිතාගෙන ඉන්නේ. දැන් ඒ තනින් නිකන් මේ එක වර්ණ විහිදෙනවා වගේ මට දැනෙනවා. එහෙම වෙන්නේ ඇයි කියන එක තමයි මම මේ පුතාගෙන් අහන්න කැමතියි. හොඳයි. බොහොම ස්තුතියි. ඔව් මම හිතන්නේ එහෙම දෙයක් වෙනවා නම් එකක් තමයි ඒක ප්‍රධානම දේ තමයි ඒ වර්ණවල එල්ලෙන්න එපා. ඒ කියන්නේ මට දැන් ඔබ මට වර්ණ
පේනවා කියන එක තුලින්ම ඊට පස්සේ ඔබ කරන මූලික ක්‍රියාවලියෙන් එළියට යනවා. පරිබාහිර වෙලා දැන් වර්ණ මතට යනවා. ඒ කියන්නේ හරියට අර මං කලින් කිව්ව එකේ කතරගම යන්න ගිහලා ඔබ දකින්න පාරක්. හොඳ පාරක්. ලස්සන පාරක් තියෙනවා. ඒ පාරේ යනවා. ඔබට හැබැයි කවදාත් කතරගමට යන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේකෙදි වැදගත්ම කාරණේ තමයි ඔබ මුලින් ඉඳන්ම හිතන්න භාවනාව පටන් ගන්න වෙලාවෙ ඉඳන් එන අනිකුත් සියලු සිතම මේ අතහැරලා දානවා. මේක වැඩක් නෑ. මේක අතහරින්න, මේක අතහරින්න, මේක අතහරින්න. ඔබේ මනසට ඔබ දෙන්න ඕනි ආශ්වාසය සහ ප්‍රශ්වාසය පිළිබඳ අදහස පමණයි. මේකෙදි ඔබට කරන්න පුළුවන් දෙයක් තමයි ඒ වගේ දෙයක් ඔබට එන වෙලාවේ ඔබ හුස්ම ගැන බලා සිටීම මද කර නවත්තලා ගැඹුරින් හුස්ම ගන්න. ඒ කියන්නේ තදින් හුස්ම උඩට සහ පහළට ගන්න. අර කරගෙන ආපු ක්‍රියාවලිය මතක් නතර කරන්න. එහෙම දෙයක් දැනෙනකොට. ඒකට දැන් ඔබ කරන්නේ සාමාන්‍යයෙන් අර හුස්ම එනවා යනවා බලන් ඉන්න එකනේ. සාමාන්‍ය විදිහට ඉන්න එක නතර කරලා හුස්ම ඉතා ගැඹුරින් හිමින් අර මම කලින් කියලා දුන්න 1 2 3 4 1 2 3 4 කියන එක හොඳට උඩට ගන්න. ඊට පස්සේ තත්පර 5ක් වගේ උඩ තියාගෙන ඉන්න. පිට කරන්නේ නැතෝ. ඊට පස්සේ 4 3 2 1 යටට ගන්න. ආයෙ තත්පර 5ක් තියාගෙන ඉන්න. පිට කරන්නේ නැතෝ. ඉහළට ගත්ත හුස්මත් එහෙමයි පහළට දැම්ම හුස්මත් එහෙමයි තත්පර 5 බැගින් නතර කරගෙන සිටිනවා. සිටින්න. ඒ වගේ කීප වාරයක් ගත්තට පස්සේ ඔබට නැවතත් අපහු අර කලින් සිටි තැනට එන්න පුළුවන් වෙච්ච වෙලාවේ අපහු එන්න. ඒ අර වෙලාවේ නතර කරන එක වැදගත් වෙනවා ඒක. හොඳයි. අපි තවත් කෙනෙක්ට දුරකථනයෙන් ඉඩ ලබා දෙනවා. ඔබට අයබෝවන්. ගරු ඉරජ්ජසුර මහත්මයා. ඔව් කතා කරන්න. පසුන් නිස්කනේ සුදේශ්මි අවසරයි. මේ මට දැනගන්න ඕනේ මොකක්ද නම් මගේ ජයසූරි මහත්මයා මම හැමදාම මේ පුතුමාගේ ප්‍රෝග්‍රෑම් ආන බොහොම උනන්දුවෙන් ඉදරක්කත් එක්ක. මගේ පාපකිටම කියවිච්ච මේ පත්‍රයක් තමයි එක පත්‍රයක් කිව්ව මේ කැඩුම් බිඳුන් ජ්‍යොතිෂකරු කියලා තියෙන පත්‍රයක් වෛද්‍ය පත්‍රයක් මේ එයා කියලා තියෙනවා ජයසූරි මහත්මයා මේ මානසික රෝග වලට බලපාන ග්‍රහ බලපෑම් කියලා. ඉතින් මම මේ ඩිපේ කියුවා. ඒ ඩිපේ කියලා තියෙනවා ජයසූරි මහත්මයා මනසට අධිපති සිතුවිලි අධිපති ගහයලු චන්ද්‍රය. මගේ චන්ද්‍රයනේ පළවෙනි කොටි. ඊට පස්සේ කියලා තියෙනවා ජයසූරි මහත්මයා මේ මනස පාලනය කරන්නේ බුද්ධ කුජ රාහු වෙන කේතු ග්‍රහයන්ලු. ඊට පස්සේ කියලා කියනවා යම් මානසික රෝග ඇති වෙන්නේ අසුබෝ ග්‍රහ පිටින් කේන්දරය ඇති නිසාලු. ඉතින් මේ ජයසූරි මහත්මයා මේක සත්‍යද මේක විද්‍යාත්මකව පැහැදිලි කියලා මම කරුණාකරලා බුදුමගෙන් දැනගන්න ආසයි. ඒකයි මම මේ කෝල් එක දුන්නේ ජයසූරි මහත්මයා. හොඳයි බොහොම ස්තුතියි. මම හිතන්නේ තාම වැදගත් ප්‍රශ්නයක්. දැන් මේ මහත්මයාට ඒ වගේ සිතුවිල්ලක් ඇති වුණේ කොහොමද? ඒ සිතුවිල්ල ඇති වෙන්නේ පත්තරේ බලපු හින්දා. ඒ පත්තරේ බැලුවේ නැත්තම් ඒ පත්තරේ බලලා අපි යම්කිසි දෙයක් දැනුමක් අපි ලබා ගන්නවා. තොරතුරු ගන්නවා. තොරතුරක් ගන්න. ඒතර අපි එක දැනුමක් නේ. දැනුම. දැන් චන්ද්‍රය කියලා කෙනෙක් ඉන්නවා මේක මෙහෙම බලපෑමක් තියෙනවා කියන්නේ අපි දැනුමක්. දැනුවත් වෙනවා. ඒතර මේ දැනුම ලබා ගැනීම තුලින් ඔබේ මනසට යම්කිසි ඒ කියන්නේ ඒකට කියනවා අපි සීමාවක්. ඒ කියන්නේ මනසේ අපි චිත්‍රයක් මවා ගන්න. එහෙම නැත්නම් මනසට අපි දෙයක් දාගන්නවා. මෙන්න මෙහෙම තමයි වෙන්නේ. ඒ කියන්නේ මට මේ චන්ද්‍රයෙන් බලපෑමක් තියෙනවා. මේ විදිහට තමයි ඒක වෙන්නේ කියලා. ගිය සතියේත් කිව්වා දෙකක් තියෙනවා. දැනුමේ දෙකක් තියෙනවා. ඒ දැනුම එකක් තමයි විද්‍යාත්මකව අපි සබ්ජෙක්ට් කියන එක. ඒ කියන්නේ විද්‍යාත්මකව ඔප්පු කළ හැකි දේවල්. අනිත් දැනුම තමයි විද්‍යාත්මකව ඔප්පු කරන්න බැරි අපේ විශ්වාස ඇදහිලි වගේ දේවල්. ඒතර මේ දැනුම මේ මහත්මය කියලා දැනුවත් ඒ විද්‍යාත්මකව ඔප්පු කරන්න බැරි අප තුළ තියෙන විශ්වාස සහ ඇදහිලි ඒ වගේ පිළිගැනීම් මත බිහි වෙන එක. ඒ වගේ දෙයක්. ඒතර මේ දැනුම කියන එක තමයි අපි මං ගිය සතියේත් මේක මේ දැනුම කියන එක අපි හිතනවා අපේ මේ ඉදිරියට යෑමට අපේ මනස වැඩි කර ගැනීමට ඉතා වැදගත් වෙන එක. ඒ දැනුමම තමයි අපේ මනස නැවතත් පහළට ඇද දාන්නේ. කියන්නේ අපේ දැනුම තුළ කොටු වෙනවා. ඒ දැනුම මත. ඔව් දැන් අපි 1 1 2 කියලා ඉගෙන ගත්තොත් අපි එතනින් එහාට හොයන්නේ නැහැ නේද? ඒතර මේ භාවනාවේදී සහ මනස පිළිබඳ කටයුතු කිරීමේදී කියන්නේ මනස දියුණු කර ගැනීමේදී වැදගත්ම දේ තමයි අපි හැම දෙයක් පිළිබඳ සොයන එක. ඒ කියන්නේ ඒ දැක්ක පමණින් අපි කියපවණින් පිළිගන්නේ නැතිව. ඒතර දැන් මේ මහත්මයට තියෙන චන්ද්‍රගේ ප්‍රශ්නයක්වත් වෙන කාගේවත් ප්‍රශ්නයක් නෙවෙයි මේ හිතේ ප්‍රශ්නේ. තමන් දැන් ඔබ බැලුවොත් එහෙම ඔබට චන්ද්‍රගේ බලපෑම තියෙනවා කියලා කොහෙද තියෙන්නේ?
ඔබේ හිතේ හිතේ. ආ ඒතකොට ඔබ ඒ චන්ද්‍රයා එක කොටුවේ හරි දෙක කොටුවේ හරි ඉන්නවා කියලා කොහෙද තියෙන්නේ? හිතේ දැන් ඔබේ තියෙන්නේ හිතේ. ඒ කියන්නේ එක කොලයක කොහරි තියෙනවා. ඒක ඔබ දාගන්න බලන්න හිතට. දැන් ඒ කොලේ තියෙනවා කියන එක කොලේ අනිත් පැත්ත හැරුවොත් ඔබට පේන්නේ නැහැ. හැබැයි ඔබේ හිතේ මේක තමයි දාගන්න. තියෙන්නේ. ඒතකොට මේ කේන්දරය කියන එක තියෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි ඔබේ හිතේ හිතේ. ඒතකොට කොටු තියෙන්නේ ඔක්කොම ඔබේ හිතේ. මේකෙදි බලවත් තාම මේ අවධානයෙන් කියන්න ඕනි මේ සියල්ලම ඔබේ මනස තුළ තමයි ඇතිවන දේවල්. චිත්‍රයක්. දැන් ඔබ චිත්‍රපටයක් බලනවා මේ අර ඩ්‍රැකියුලා හරි මොන හරි බය හිතෙන චිත්‍රපටයක්. හොල්මන් චිත්‍රපටයක්. එහෙම ඇත්තටම එහෙම හොල්මනකුත් නෑ. ඒක ඉන්නේ නළු නිලවලසක් සහ අධ්‍යක්ෂකවරුන්. හැබැයි ඔබේ හිතේ බය වෙනවම ඇති වෙනවා. ඇති වෙනවා. ඔබ දුක හිතන ටෙලි නාට්‍යයක් බලනවා. හා ඒ දුක හිතන ටෙලි නාට්‍යයේ තියෙන සම්පූර්ණයෙන්ම නළු නිලියෝ රඟපෑමක් අධ්‍යක්ෂකවරුන් අල්ලනවා. හැබැයි ඔබේ හිතේ දුක ඒ විදිහටම වෙනවා. ඒ විදිහටම බලපානවා. ඒ වගේම තමයි මේකත්. ඒකට මේක තියෙන්නෙම ඔබේ මනසට තමයි මේක වදින්නේ. මේ මනසෙන් ඔබ ඒක අයින් කරොත් එහෙම ඒ පිළිබඳ කිසිම ප්‍රශ්නයක් එන්නේ නැති බව පැහැදිලිවම කියන්න ඕනේ. ඔබට අයිබෝන් හෙලෝ අයිබෝන් කතා කරමු. තියනාත් මහත්තයට කතා කරන්න පුළුවන් නේද? පුළුවන් කියන්න. හෙලෝ ඔව් කියන්න අහගෙන ඉන්න. වැඩසටහන අහනවා. මට දැනගන්න පුළුවන් දැන් මගේ දරුවෝ හරි මහත්තයා හරි එළියට ගියාම මොන හරි කරදරයකට පත් වෙයිද කියලා එහෙම මට බයක් දැනෙනවා. එතකොට ටිකක් පරක් වුණා මම මේ දෙයියොම් බුදුන් සීකර කර ගාතකයකේ ඉන්නේ දරුවෝ වෙනකම්. එහෙම එන්නේ මොකද කියලා මට දැනගන්න ඕනේ. හොඳයි. ප්‍රේනත් මහත්මයා. ඔව් ඉතින් අර මම කලින් කිව්වා වගේ ඔබට තියෙන බය තමයි ඔබ ගැන තියෙන බය. දැන් මේ ස්වාමියා කිව්වත් දරුවෝ කිව්වත් මේ ස්වාමියා මගේ. මේ දරුවෝ මගේ. මම මට නැති වෙයිද කියන තමා ගැන තියෙන බය නිසා තමයි අපි හිතන්නේ අපි ඒගොල්ලන්ට ආදරේ නිසා මම බය හැර මොකක් හරි හිතන්නේ. ඒක ඇත්තටම ඒ බය තියෙන්නේ තමා තුළ. ඒතකොට ඒකෙදි එක ගාථා කියවොත් හරි මොකක් හරි කිව්වට ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ බය කියන සිතුවිල්ල තුලින් ඔබට කිසිම දැන් ඔබ ගත්තොත් එහෙම ඔබ එහෙම දවස් අපි හිතමු මාස 2ක් හිටියා මාස 3ක් හිටියා කියලා. හැබැයි ඔබට එහෙම වෙලා නැහනේ. ඒ කියන්නේ ස්වාමියාට බයෙන් ඉන්නවා දරුවෝ ගැන බයෙන් ඉන්න හැබැයි දරුවෝ ගෙදර යනවා ස්වාමියා ගෙදර එනවා. හැබැයි ඔබට ඒත් තේරුම් ගන්න බෑ. මේක මගේ දැන් ඔබ දින දාලා බැලුවොත් එහෙම දින දාලා හැදුවොත් එහෙම. දැන් මීට මාස 3කට පෙරත් මම බයෙන් හිටියේ. එදා ආවේ නැති නිසා. ආවේ නැති. දැන් අපි හිතමු දින 90ක් ගිහලා දින 100ක් ගියල්ලත් මම තාම බයෙන් ඉන්නවා. එතකොට බය වීමේ ප්‍රතිඵලය ගත්තොත් එහෙම 0.0යි. ඒ කියන්නේ දවස් 100ක් බය වෙලා තියෙනවා. දවස් 100ෙම කරදරයක් නැතුව ඒගොල්ලෝ ඇවිල්ලා තියෙනවා. ඒතකොට 100ෙන් ගත්තොත් අපි එහෙම 100ට 1ක්වත් නැහැ 0.0යි. එතකොට ඕන් සුරක්ෂිතව පැමිණීමේ ප්‍රතිශතය ගත්තොත් 100%යි. හැබැයි ඇයි මේක අපිට තේරුම් ගන්න බැරි? අපේ මනසේ අපේ ඇතුලේ තැන්පත් වෙලා තියෙන මේ බය කියන සිතුවිල්ල නිසා. මේ බය කියන සිතුවිල්ල මම ආපහු නැවතත් කියන්නේ මේ හැමෝටම බය කියන සිතුවිල්ල ඇති වෙන්නේ අපේ තුල තියෙන ඩිසයර් කියන එක. කියන්නේ අපේ තුල කැමැත්ත අකමැත්ත මතයි. දැන් මේකත් අර කලින් අර ග්‍රහ පිහිටීම වගේ මේකත් ඔබේ මනස ඔබ තේරුම් ගන්න ඔබේ මනස තුල තියෙන දෙයක් විතරයි. දැන් යම්කිසි දැන් මේක උපේක්ෂාව කියන එක තමයි මේකට අපි යොදා ගන්න ඕනේ. දැන් ඔවුන්ගේ ජීවිතයක් තියෙනවා. ඊට පස්සේ ස්වාමියාගේ ජීවිතයක් තියෙනවා. දරුවගේ ජීවිතයක් තියෙනවා. ඒක ඔබට අයිති නෑ. ඒක මට අයිතිත් නෑ. දැන් මම මෙහෙම හිතමු දැන් මට මගේ ගෙයක් තියෙනවා. මම හිතනවා මේක මට අයිතියි කියලා. නමුත් අපි විශ්වයේ පැවැත්ම ගත්තොත් මේක අවුරුදු මිලියන ගාණක් ඉඳන් මේ තියෙනවා. ඒ පර්චේස් විස්තරي පර්චේස් පාලවල තියෙනවා. ඒතර අතීතයේ මේකට හිමිකාරයෝ ලක්ෂ ගණන් මිලියන ගණක් ඉන්නේ නැති. අනාගතයේ හිමිකාරයෝ වෙන්නත් පුළුවන්. මිලියන ගණක් ඉන්නවා. ලක්ෂ ගණක් ඉන්න පුළුවන්. නමුත් මම හිතන් ඉන්නවා මගේ කියනනේ ස්ථාවරවත්කම් කියලා. ඔව්. භූමියක් ගත්තොත් ගයක් ගත්තොත් අපි කියන ස්ථාවරවත්කම්. හැබැයි ඒක කිසිම ස්ථාවරයක් නැහැනේ. නේ අපි කාර් එකක් ගත්තොත් ඒක ස්ථාවරවත්කමක් කියලා. හැබැයි ඒක කිසිම ස්ථාවරයක් නැහැ. ඒ නිසා ඔබ තේරුම් ගන්න මේ වගේ කිසිම ස්ථාවරයක් නැහැ. මේ බය වුණා කියලා ඔබට කරන්න දෙයක්වත් නැහැ. හැබැයි ඒකෙම අනිත් පැත්ත ඔබට කරන්න තියෙන්නේ ඔබ ඕන්ට නෙවෙයි ඔබ ලෝකයටම මෛත්‍රී කරන්න ගත්තොත් ඔබට තීරේ ටිකක් කල් යනකොට මේ ලෝකේ තියෙන එක පුංචි දෙයක් තමයි මම කියන්නේත් මගේ ස්වාමියා කියන්නේත් දරුවෝ කියන්නේත් මේ විශ්වයේ
දැන් තව එක දෙයක්. ලියන 7ක ජනගහනයක් ඉන්න තැන එක පුංචි දෙයක්. ඒකට ඔබට ඔය සිතුවිල්ල නැතිව ඔබ කරන්න තියෙන්නේ අර මම කලින් සතිවල කරා මෛත්‍රී කරන්න භාවනාව පිළිබඳ ව්‍යායාමයක් ඒ වගේ දෙයක් ප්‍රගුණ කරොත් එහෙම ඔබට ඔය සිතුවිල්ල අඩු කරගන්න පුළුවන්. වයිබ පණිවිඩයක් අපිට මේ කලින්ම යොමු කරලා තිබ්බ ප්‍රේනාත් මහත්මයා මෛත්‍රී කරන්න ගියාම මිනිස්සු අපිව හැල්ලුවට ලක් කරනවා. ඉතින් අපි හැල්ලු වෙන්නේ මොකටද මෛත්‍රී කරලා කියලා? වැඩක් තියනවද කියලා? දැන් මට ළඟදී හම්බුණා මේ එක්තරා හමුදා නිලධාරියෙක්. ඔහු දශක අවුරුදු 30ක් විතර තිබ්බ LTT යුද්ධයේදී තාමත් ඉදිරියෙන් ඉඳලා කටයුතු කරපු කෙනෙක්. ඔහු මට කිව්වා නැවත LTT වගේ යුද්ධයක් ආවොත් ඉස්සර තරම් දරුණු වෙන එකක් නැහැ. මම හිතුවා ඇයි කියලා. නෑ දැන් මේ දෙමළ මිනිස්සු ගොඩක් සිංහල මිනිස්සු පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. දැන් ඉස්සර කවුන් දැක්ක දෙයක් තමයි මේ දෙමළ මිනිස්සුන්ට මේ ප්‍රභාකරන් ඇතුලේ LTT නායකයන් තාම වැරදි චිත්‍රයක් මවලා තිබ්බා. මේගොල්ලෝ හරි ක්‍රූරයි, මේගොල්ලෝ හරි සිංහල ජනතාව කරේ. මේ දෙමළ මිනිස්සුන් පාගගෙන ඉන්නේ, එහෙම නැත්නම් දෙමළ එක්කතන මරනවා වගේ වෛරයක් ඇති කරලා තිබ්බා. හැබැයි දැන් වුන් දැනගත්තා ඇත්තටම එහෙම නෑ. දැන් වුන් මේ සිංහල මිනිස්සුත් එක්ක සම්බන්ධ වෙනවා. දැන් සමහරව කියනවා හමුදාවේ ඉන්නකොටම එක දැන් සමහර අවස්ථාවල එක ඒ ලයින් එකේ මේ අඩි 10ක් ඈතින් LTT සමහරට උන්ට සිගරට් එකක් බොන ගිනි පෙට්ටිය දෙන්නේ මේගොල්ලෝ. එහෙම නැත්නම් උන්ට කෑම මොන හරි නැති වුණා මේ පැත්තෙන් යවනවා. ඒ තරම් ළඟින් ඉන්නවා. ඒ නිසා දැන් ඒක මම කියන්නේ ඒතර බලන්න මේ මිනිස්සු තුළ තියෙන කරුණාව මෛත්‍රිය කියන කොච්චර ප්‍රබලයිද? වෛරය කියන එක කොච්චර ප්‍රබලයිද? ඒ පැත්තෙන් කියන එක නරක පැත්තට කොච්චර එනවද? ඒ නිසා අපි දැන් මෛත්‍රී කිරීම කියන එක ගොඩ දෙනෙක් වරද්දට හිතාගෙන ඉන්නවා. මේ මෛත්‍රී කිරීම කියන්නේ මේ හැම එකටම අනුකම්පා කිරීම, හැම දෙයකටම තමාගේ ඇඟට ගැනීම. එහෙම එකක් නෙවෙයි. මෛත්‍රියේදී තියෙන ප්‍රධානම දේ තමයි උපේක්ෂාව කියන එක. උපේක්ෂාව තියෙනවා නම් ඔබ ඉතාමත් ප්‍රබල වෙනවා. ඒ කියන්නේ ඔබට දුකේදී හෝ සතුටේදී දරා ගැනීමට හැකියාව වැඩි වෙනවා මෛත්‍රියේදී. දැන් ඒකෙදී ඔබේ පෞරුෂත්වය වැඩි වෙනවා මිසක් ඒක හානි වෙන්නේ නැහැ. මොකද ඔබට යම්බඩ යම්සිට ප්‍රශ්නයක් ආවමත් ඔබට ඒක සාමාන්‍ය දෙයක් දරා ගන්න පුළුවන්. ඒ වගේම ඔබට යම්කිසි සතුටක් ආවමත් ඒකට උඩ පැනලා කෑ ගහලා hina වෙන්න ඕනි දෙයක් නෙවෙයි. අවබෝධ වෙනවා. අවබෝධය ලැබෙන දෙයක් මිසක් ඔබ ක්‍රියාවෙන් මේ දකින පාරේ යනකොට දැන් දකින හැම මිනිස්සයටම මෛත්‍රී කර ඔළුව නම හරි කෑම දෙදී හරි යන එකක් නෙවෙයි. ඔබ දන්නවා යම් කිසි උපේක්ෂාව මත ඔබ දන්නවා මේක මට කරන්න බෑ. මේක තමයි මට කරන්න පුළුවන් දේ. කරන්න පුළුවන් දේ මම කරනවා. ඉතින් එහාට ඒක ඔහුගේ කර්මය. වෙන්න පුළුවන්. ඒ වගේ මේ මෛත්‍රී කියන එක හරියට තේරුම් ගත්තොත් මේක ඔබට ඉතාමත් ප්‍රබලවියක් වෙන මිසක් හැල්ලුව ලක් වෙන දෙයක් නෙවෙයි. හොඳයි ප්‍රේනාත් මහත්මයා, තවත් වයිබ පණිවිඩයකට යොමු වෙන්න. දැන් සැප්තැම්බර් මාසයේ උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය තියෙනවා කියලා දින නියම වෙලා තියෙනවා. මේ කාල වකවානුව තුල මේ මෛත්‍රී භාවනාවෙන් මේ ඔබ කරන මනසේ ව්‍යායාම තුලින් යම්කිසි පිටිවහලක් ලැබෙනවද කියලා තමයි අහන්නේ. ඔව් අනිවාර්යෙන්ම දැන් හුස්මක් පිළිබඳ කරන අපේ ව්‍යායාම තුලින් ඔබේ ධාරණ ශක්තිය, ඔබේ මතක ශක්තිය වැඩි වෙනවා. ඔබේ නිරෝගීකම, මනසේ තියෙන නිරෝගකම වැඩි වෙනවා. මනසේ තියෙන නිරෝගකම විතරක් නෙවෙයි ශරීරයේ තියෙන නිරෝගකමත් වැඩි වෙනවා. මම අද කියලා දුන්න අර දවසක් හරි අර නිර්මාංශව ඉඳලා ඔබේ වචන පිළිබඳ පරිස්සම් වෙලා ව්‍යායාම කිරීම වැනි ඒ කරුණුත් මේකට එකතු කරගත්තොත් ඒ තුලිනුත් ඔබේ මනසේ ඇති විනිවිද පෙනෙන භාවයක හරියට අර නිශ්චල ජලයක පතුල පේනවා වගේ තාමත් පැහැදිලි වෙනවා. ඒ පැහැදිලි වීම තුළින් ඔබේ සියලුම ශක්තියින් ඔබට පාඩම් කිරීමේදීම ඔබට තේරෙයි ඔබට ඊටාම ඉක්මනින් අනිතයට වඩා අවබෝධ කරගන්න පුළුවන්. ලේසි කියලා මේ තාමත් ප්‍රබල දෙයක්. ඔව් අවසන් විනාඩි කිහිපේ ඉන්නේ අපිට අවසන් දුරකථන ඇමතුමට යමු වෙන්න පුළුවන්. අයිබෝන්. ඊටාම කෙටියෙන් ප්‍රශ්නය අහමු. අයිබෝන්. ඔව් කියන්නේ. අයිබෝන් ජයසූරිය මහත්තයා, මට මං දැන් මහත්තයා කිව්වා මේ අර සිතුවිලි වර්තමානයේ තුල අපි ඉන්න ඕනේ, කියන්නේ තියෙන්න ඕනේ කියන එක. නමුත් මට
සිතුවිලි එක්ක මගේ අතීතයේ අතීත සිදුවීම් සම්බන්ධව සිතුවිලි හැමතිස්සෙම මම නිකන් ඉන්න හැම අවස්ථාවකම මට ඒ සිතුවිලිමයි එන්නේ. සමහර කාලට වර්තමානයේ මම වැඩක් කරනකොටත් එන්නේ මට අතීතයේ තියෙන සිතුවිලි. එහෙම නැත්නම් එක්ක අනාගතේ මම මොකක් හරි කරන දෙයක් ඒ වගේ මම වර්තමානයේ තුල නෙමෙයි ඉන්නේ කියන එක මට දැනෙනවා. එක්ක අතීතයේ සිතුවිලි නැත්නම් අනාගතයේ සිතුවිලි ධාරාවල් හිතට ගලාගෙන එනවා. ඒ නිසා මං හරීම මට නිකන් ඒක මට දැනගන්න ඕනේ ඒක යම් මානසිකව මම වැටිලා ඉන්නවද නැත්නම් මම ඒක මානසික ලෙඩක්ද මේක කොමන තත්ත්වයක්ද කියලා නේද? හොඳයි. පැහැදිලි. මම හිතන්නේ ඔබ අනිත්තරට හොඳ මානසික තත්ත්වයක ඉන්නවා. මොකද ඒක අවබෝධ කර ගැනීම තුළින් මේක සාමාන්‍යයෙන් වෙන දෙයක්. ඒ නිසා ඉගෙන කලබල වෙන්නත් එපා, බය වෙන්නත් එපා. ඔබට තියෙන්නේ ඔබ ඒක අවබෝධ කර ගැනීම තුළින් තමයි බය වෙලා තින්නේ. හැබැයි අවබෝධ කර ගැනීම තුළින් බය වෙන්න නෙමෙයි ඕනේ. අවබෝධ කර ගැනීම තුළ ඔබ සතුට වෙන්න ඕනේ. ඔබට ඒක දැනෙනවා කියලා. ඒ නිසා මේකෙදී ඔබට තේරෙනකොට දැන් මම මේ අතීතයේ සිතුවිල්ලකට තමයි යන්නේ කියලා ඔබ හිතන්න ඔබ ඒක අවබෝධ කරගන්න මම දැන් අතීතයේ සිතුවිල්ලක් තුළට යනවා. හැබැයි මම ඉන්නේ මේ මොහොතේ. මම මේ මොහොතේ ඉඳගෙන තමයි මේ අතීතේව හිතන්නේ. සිතුවිල්ලට යන්නේ. ඒකට ඒක හුදෙක් සිතුවිල්ලක් පමණයි කියන එක තව ටිකක් ගැඹුරින් අවබෝධ කරගන්න බලන්න. දැන් ඔබ අද වැඩක් කරගෙනනකොට ඊයේ සිදුවීමකට යනවා. ඒතර ඔබ හිතන්න ඔබ අවබෝධ කරගන්න ඕනේ දැන් මම යන්නේ ඊයේ සිතුවිල්ලකට. හැබැයි මම ඉන්නේ අද. මේ ඊයේ සිතුවිල්ල කියන එක මට වැඩක් නැති දෙයක්. ඒ නිසා මම මේක අතහැරලා දානවා. මට මේ සිතුවිල්ලක් එනවා. දැන් ඉස්සෙල්ලාම හිතන්න මේක සිතුවිල්ලක්. දැන් මේක සිතුවිල්ලක් කියන එක හිතන්නේ. ඊට පස්සේ මේ සිතුවිල්ලම අතහැරලා දානවා. ඒතර අනාගතයේ ගැන සිතුවිල්ලක් එනකොටත් බලන්න මේක සිතුවිල්ලක් පමණයි හුදෙක්. ඔව්. ඒ නිසා ඒ සිතුවිල්ලත් මම අතහැරලා දානවා. දැන් මේක අර එහෙම මානසික ප්‍රශ්නයක්වත් එහෙම දෙයක් නෙමෙයි. මේක සාමාන්‍ය ස්වභාවයක්. හැබැයි ඔබ දැන් මේ මම හිතන්නේ මේ වෙබ්සයිට් අහලා හරි මොකෙන් හරිද ඔබ දන්නවා මේක අතීතේ වර්තමාන එකක් කියලා. තියෙනවා කියලා. ඒ නිසා තමයි ඔබට දැනෙන්නේ මේක. ඒ දැන් ඔබ අවබෝධයක් ලබා ගනිමින් සිටින්නේ. ඒ නිසා මේ ඒක හොඳ තත්ත්වයක්. හොඳ තත්ත්වයක් මේ අවබෝධය ඉස්සරහට කරගන්න. නමුත් ඒ කියන්නේ ගොඩක් හිතන්න යන්නේ නැතුව දැන් ඔබ ඒ තුලින් කම්පාවටපත් වුණොත් අයියෝ මට මොකද මේ වෙන්නේ කියලා හිතනොත් එතන තමයි ප්‍රශ්නේ ඉන්නේ. ඔන්න අල්ල ගන්නවා. ඔබ ඒක අල්ල ගන්නවා. මම අතීතයට යනවා මට මගේ මානසික ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මට මෙහෙම වෙන්නේ? ඔබ පිළිබඳව පසුතැවීමකටපත් වෙනවා. එහෙම නැත්නම් ඔබ පිළිබඳව වර්ධකාරී හැඟීමකට ඔබ එනවා. අනේ මට මේක කරගන්න බැරි වුණානේ මට මේ තාම මම අදත් හිතුවා අතීතයට යන්නේ කියලා දැන් යනවනේ කියලා. අනේ ඒ සිතුවිලි ඒකත් ආපහු අනවශ්‍ය සිතුවිල්ල. ඔබ අතීතයට ගියා ඉවරයි. ඒකට අනිත් කාරණේ තමයි ඔබ කළ යුතු දේ තමයි ප්‍රධානම දේ ඔබ ඔබට සමාව දෙන්න හැමතිස්සෙම. ඔබේ අතීතයට ගියා නම් මගේ සංසාරේ මම පුරුදු කරා ලක්ෂ කෝටි ගාණක් ඉවදලා ඇති. ඒක පුරුදු කරගන්නට එකපාරින් මේක නවත්තන්න බෑ. ඒ නිසා මට සමාව දෙනවා කියලා හිතන්න. ඔබ ඔබට සමාව දෙන්න. හැමතිස්සෙම ඔබ ඔබට සමාව දෙන්න. ඔබ මේක සිතුවිල්ලක් පමණක් බව සිතන්න. ඒක සිතුවිල්ලක්. ඒ සිතුවිල්ල ඇති වෙන්නේ දැන් කියලා හිතන්න. ඊළඟට ඔබ ඔබට සමාව දෙන්න. ඒ තුලින් මේක නිවැරදි කරගන්න පුළුවන්. හොඳයි. ඒ කියන්නේ අවබෝධය ඊටම වැදගත්. තව මිනිත්තු 3යි තියෙන්නේ අපිට අපේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට යන්න. ඉතින් අපි සූදානම් වෙන්නේ අදට අන්ලිමිටඩ් සතර වැඩසටහන නිමා කරන්න. ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ප්‍රේනා ජයසූරිය මහත්මයා. ඉතින් මතක තියාගන්න ඔහු සඳහන් කරා තමන්ගේ ආහාර රටාව ගැන අපි හිතන්න ඕනේ. ඒ කියන්නේ එයින් ඔහු හරි ලස්සන ක්‍රියාකාරකමක් කියලා දුන්න නේද සුරේෂ් අපිට උපන්දිනේ දවස ගැන හිතලා ඒ දවස ඇතුළත ආහාර රටාව වෙනස් කිරීමක් කරන්න තමන්ගේ කටින් පිට කරන වචන පිළිබඳව හිතන්න හොඳ වචන පිට කරන්න සහ පරිසරයේ ගස් එක්ක කතා කරන්න මේ ක්‍රියාකාරකම් තුන ඇත්තටම අපිට පටන් ගන්න පුළුවන් නේද සුරේෂ් මේ සතිය ඇතුළත අපි විරාමයක් අරගෙනනේ සතියක විරාමයකින් මුණ ගැහෙන්නේ ආපහු ඒ නිසා ඔබේ ප්‍රතිචාරත් අපිට යොමු කරලා තියන්න අදට ගිහින් එන්නම් ඔබට සුබ රාත්‍රියක් මම කසන නානයක්කාර මම සුරේෂ් නායක